ඔබේ සවනින්ද නෙතින් සවන් පිනවන රෑ නෙතෙෆෙම් සිත්නෙත් අසපුව අයිබෝවන් හැම දිනකටම සුබර සන්ධ්‍යාවක්. අපි මේ සන්ධ්‍යාවේ ඉරිදා දවසේ අපි සූදානම් වෙන්නේ සුපුරුදු ලෙසම සිත්නෙත් අසපුව ඉරිදා වැඩසටහන ආරම්භ කරන්නට. 2018 වර්ෂයේ ඔබට ආශිර්වාද ගන්වා සිදු කෙරෙන්නා වූ පළමු වැඩසටහන ඉරිදා සිත්නෙත් අසපුවේ පළමු වැඩසටහන අද දවස් තුලදී ඔබට රාත්‍රී 9 දක්වා සිත්නෙත් අසපුව තුල ධර්මයේ ශ්‍රවණය කරන්නට පුළුවන් විවිධාකාරයෙන් ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවක් ඇසුරේ ගිය සතියේ අපි වැඩසටහන ඉරිදා සිත්නෙත් අසපුව ඔබට සමීප කළේ හොරණ සීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථාන භූමියේදී වන බක්කුල මහා සෑය තුල සිදු වූ පළමු පින්කම තුලදී තමයි අපි සජීවී ලෙසින් ඔබට ඒ පින්කමේ වර්ණාවත් එක්ක පින්කම සජීවී ලෙසින් විකාශය කරන්නට ඒ භූමියේ සිට ක්‍රියාත්මක වුණේ. අද එදා දේශනා කරපු දේශනාවේ තුන් සූත්‍රය ඇසුරේ කළ දේශනාවේ අපේ හාමුදුරන් වහන්සේ විසින් මහා මංගල සූත්‍රය දේශනා කරන්නට යෙදුනේ. නමුත් තිබුණු කාලයත් එක්ක ධර්ම දේශනාවේදී මහා මංගල සූත්‍රයේ කාරණා ටිකයි අපිට දේශනාව තුළදී සාකච්ඡා කරන්නට අනුශාසනා කරන්නට හැකියාවක් ලැබුණේ. අපි එහිදී විශේෂයෙන්ම අපේ හාමුදුරන් වහන්සේ සිහිපත් කළා ඊළඟ ඉරු දින සිත්නෙත් අසපුව වැඩසටහන තුළදී ඒ කාරණා මහා මංගල සූත්‍රයේ ඉතිරි කාරණා සිහිපත් කර දෙමින් අනුශාසනාව සිදු කරන වග ඒ උතුම් දේශනාව ශ්‍රවණය කරන්නට ඔබට සූදානම් වෙන්නට ආරාධනා කරමින් අද දවසේ ඉරිදා සිත්නෙත් අසපුවට සුපුරුදු ලෙසම ආරාධනා කළා. ශ්‍රී ඥානාදීප ජනහිත චාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක හොරණ සීල සුවාරණ ඉලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ අනුශාසක රාජකීය පඬිත පූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින්නේ බොහොම ගෞරවයෙන් අපේ හාමුදුරන් වහන්සේව පිළිගෙන අද සිත්නෙත් අසපුවේ ධර්ම දේශනාව ආරම්භ කරන මොහොතේ අද දවසේ දායකත්වයෙන් දරන පින්වතුන් සිහිපත් කරනවා. මහරගම පදිංචි සුනෙත්තාරක විජේසිංහ සහ වින්ද්‍යා ශමික රත්නායක තෙපල ඒ වගේම රඹුක්කන මිහිඳුමාවතේ පස්සින්දු විමුක්ති රාමනායක මහත්මයා ඇතුළු පිරිසයි අද දායකත්වයෙන් දරන්නේ. ඔවුන්ගේ සියලු යහ ප්‍රාර්ථනාවන් සමෘද්ධමත් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් පූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේට ආරාධනා කරනවා අද ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම බොහොම සද්ධාවෙන් සිත්නෙත් අසපුව උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච මොහොත. ඒ නිසා දායකත්වයෙන් දරන පින්වතුන්ටත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයත් නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, ඔබට මතක ඇති ගිය ඉරිදා සිත්නෙත් අසපුව උතුම් ධර්ම දේශනාව අපි සිදු කරන්නට යෙදුනේ හොරණ සීල ස්වාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමියේ ලබන්නා වූ නව වසරට ආශිර්වාද පිණිස 31 වෙනිදා දවස පුරා සිදු කරපු තුන් සූත්‍රය මුල් කරගෙන සිදු කරගත් දේශනා මාලාවේ රාත්‍රී මහා මංගල සූත්‍රය ඇසුරෙන් තමයි මේ උතුම් ධර්ම දේශනාව ගිය සතියේ සිදු වුණේ. එදා අපි මහා මංගල සූත්‍රයේ පළවෙනි ගාථාව තුල ඇතුළත් මේ කාරණා යම් මට්ටමකට විග්‍රහ කරගන්නට යෙදුණා. ඔබ සරලව සමහරලාට අද ඉස්සරලාම ගිය සතියේ මගහැරලා මේ දේශනාව අහන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මහා මංගල සූත්‍රය ගැන පුංචි කෙටි හැඳින්වීමක්
ඔබට මුලින්ම ආයමත් මේ මහා මංගල සූත්‍රයේ කොහොමද මේ දේශනාවට මුල්ුණේ කියන කාරණය අපි මුලින් කතා කරමු. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලයකට පෙර ඉඳන් මිනිස්සු අතර වාද විවාද ඇති වෙන්න පටන් ගත්ත මේ මංගල කරුණු යහපත් දේවල් මොනවද කියලා. අවුරුදු 12ක කාලයක් මේ වාද විවාද මිනිස්සු අතර පැවතුණා කියන. ඒ අතර සමහරු බොහෝ දෙනෙක් විශ්වාස කරගෙන හිටියා ඇහැට පේන දේවල්, දකින දේවල් වලින් තමයි මංගලද මේක යහපත්ද අයහපත්ද කියන එක තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා මේ මතේම දරාගත්ත පිරිසේ මතේම පිහිටලා තරක ගොඩනගමින් තමන්ගේ මතේ හරි කියලා ඔප්පු කරන්න උත්සාහ ගන්න. ඒ අතර සමහර පිරිසක් කියා හිටියේ නෑ, ඇහැට පේන දේවල් නෙමෙයි කනට ඇහෙන දේවල්. සුත මංගලික. ඇහැට පේන දේවල් කියන්නේ දිට්ටි දකින දේවල්. අනිත් අය කියන සුතමං කනට ඇහෙන දේවල්. ඒ ඇහෙන දේ තමයි යහපත අයහපත ගමනේ තීරණය. දැන් ඔබ ගමනක් යනකොට සමහරු කියනවා නිසෙත් පතන යහපතක් වේවා. ගමන සාර්ථක වේවා. සමහරු කියන මේ සත්තුන්ගේ හඬවල් මෙන්න මේ හඬ ඇහුනොත් හොඳයි. ඊළඟට සමහර මිනිස්සුම හදාගෙන තින හුණික් කෑ ගහන ඇහුනොත් ගමන සුබ නෑ. එක්ක නරියෙක් කෑ ගැහුවොත් බල්ල උඩුබරනවා නම් හොඳ නෑ. එතකොට මේ හඬවල් මේ මිනිස්සු අතර සමාජයේ තිබ්බ මතවාද ඇහෙන දේවල් වලින් හොඳ නරක සුබ අසුබ මංගල අවමංගල කියන ඒවා පිළිගත් පිරිස තමන්ගේ මතය තුල පිහිලා තර්ක කරන. ඊළඟට තව කොටසක් හිටියා මුත මංගලික දැනෙන දේවල්. නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා. මෙන්න මේ දැනෙන දේවල් ඔස්සේ තමයි යහපත අයහපත මේ මංගල අවමංගල කියන යහපත් අයහපත්ද කියන දේ තීරණය වෙන්නේ කියලා ඔය වගේ කණ්ඩායම් තුනක් හිටියා. දිට්ඨි මංගලික, සුත මංගලික, මුත මංගලික. මේ අය වාද විවාද කරගන්නවා, රණ්ඩු වෙනවා, විශාල වාද පැටලි යනවා දැන්. හැබැයි මෙහෙම වෙනකොට මේ අයට හිතයිශී දේවතාවරු, ඒ අයට හිතයිශී නොඑක් විදිහේ අමනුෂ්‍ය කොටස් දේවතාවරු ඒ අය පවා ඒ මතවාද දරාගෙන දෙවියන් අතර පවා වාද විවාද වලට මේක දිගට ඉහළට ගියා කියන. කොයි තරම් දුරට යනවද කියන්නේ භූමාටු දෙවියන්ගෙන් ඉහළට යනවා. චාතු මහරජික තාවතින්සේ යාමේ තුසිතේ ඔය වගේ ඉහළ දිව්‍ය තලවල පවා දෙවියන් අතරත් මංගල කරුණු මොනවද කියලා මේ වාද විවාද දිව්‍ය ලෝකවලට පවා පැතිරිලා ගියා. ඒ වෙලාවේ සක්‍ර දෙවියන්ගේ මූලිකත්වයෙන් තමයි දේව සභාව රැස් කරලා මංගල කරුණු මොනවද කියන කාරණේ මත මේකට උත්තර හොයන්න දෙවියන් එකතු වුණා දිව්‍ය සභාවට, සුධර්මා දිව්‍ය සභාවේ. ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ මේ මංගල කාරණා මේ ප්‍රශ්නේ හටගත්තේ කොහෙන්ද කියලා ආපහු විමසලා බලනකොට මේ ප්‍රශ්නේ අවුරුදු ගණනාවකට පෙර ඉඳන් මනුස්ස ලෝකේ පැවතිච්ච වාද විවාදවල ප්‍රතිඵලයක් තමයි දෙවියන් අතරටත් ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙලාවේ සක්‍ර දෙවිය අහනවා, දෙවියනි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා මනුලොව සවැත් නුවර ජේතවන මහා පිම්බිමේ වැඩ ඉන්නවා. කවුරු හෝ මිනිස්සෙක් හෝ දෙවි කෙනෙක් හෝ කවුරු හරි කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේගෙන් මංගල කරුණු මොනවද කියලා අහලා දැනගෙන තියෙනවද? ඒ බුදුරජාණන් වහන්සේ මංගල කාරණා ගැන දහම් දෙසලා තියෙනවද? ඒ වෙනකොට කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේගෙන් මේ ගැන අහලා දැනගන්න තරම් නුවණක් නැහැ. ඒ වෙලේ සක්‍ර දෙවියන් ඒ මොහොතේම මේ රැස්වෙච්ච සභාව නවත්තලා සක්‍ර දෙවියන් මනුලොවට හැරිලා වන්දනා කරලා කියනවා, ලෞතර බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා වැඩ ඉන්නවා. මේ ලෝකේ සියල්ල අවබෝධ කරගෙන මේ සියලු දේවල් පරතරට අවබෝධ කරගත්තේ ලෞතර බුදුවරු. බුදු කෙනෙක් ලෝකේ වැඩ සිටිද්දී දෙවියන් එකතු වෙලා මංගල කරුණු මොනවද කියලා ඒවට උත්තර හොයන්න හදනවා කියන්නේ සූර්යා පායලා තියෙද්දී පුංචි තාරකාවකින් අඳුර දුරු කරන්න හදනවා වගේ වැඩක්. ඒ නිසා ඉක්මනට යන්න කිව්වා මනුලොවට. අන්න සවැත් නුවර ජේතවනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේගෙන් ගිහිල්ලා මේ මංගල කරුණු මොනවද කියලා අහලා දැනගන්න. ඒ උන්වහන්සේ දේශනා කරන යමක් ඇද්ද ඒක අපි ඒ විදිහටම පිළිගනිමු, ධාරණය කරගනිමු කියලා සක්‍ර දෙවියන් දේවතාවෙක්ව මනුලොවට එවනවා. මෙන්න මේ දෙවියන් තමයි එදා බුදුරජාණන් වහන්සේ ජේතවනේ වැඩ ඉන්නකොට ජේතවනාරාමයට ඇවිල්ලා මුළු මහත් ජේතවනයෙන් බබළුවාගෙන අතකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තාය රත්ති අභික්ඛන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී මුළු ජේතවනයෙන් බබළුවාගෙන ඇවිල්ලා
බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසක සිටිමින් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මංගල කරුණු මොනවද කියලා. දැන් මුලින්ම විමසන්නේ බහූ දේවා මනුස්සාච බොහෝ දෙව් මිනිසුන් මංගලානි අචින්තයු මේ මංගල කාරණා මොනවද කියලා මංගල කාරණා ගැන විමසනවා. ආකංකමානා සොත්තානම් බ්‍රෝහි මංගල මුත්තම. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දෙව් මිනිස් ලෝකයා ගැන මේ දෙව් මිනිසුන් ගැන මහා කරුණාවෙන් මේ මංගල කාරණා ගැන දේශනා කරන සේක්වා කියලා තමයි බුදුරජාණන් වහන්සේගෙන් විමසුයි. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මංගල කාරණා 38ක් මුල් කරගෙන මහා මංගල සූත්‍රය දේශනා කරන්නට යෙදුණා. මේ මහා මංගල සූත්‍රයේ පළවෙනි ගාථාව අපි ගිය සතියේ කතා කරා. ඒ තමයි අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තම. බාලයන්ගෙන් ඇසුරු නොකිරීම, ඒ නොයෙක් පාපී අදහස් ඇති, බාල සිතුවිලි ඇති, බාල ක්‍රියා ඇති, දුස්සීල පාපී ජීවිත ගන්න පුද්ගලයන්ගෙන් ඔබ ධර්මයේ තුල යන කෙනෙක් නම් ඔබ ඔවුන්ගෙන් මගහැරෙන්නට ඕන. ඔවුන් ඈත් කරන්නට ඕන. ඔවුන්ගෙන් ඔබ ආරක්ෂා වෙලා ඔබේ ගමන ඔවුන්ගෙන් හානියක් නොවන විදිහට බාලයන් සේවනයේ නොකිරීම තමයි පළවෙනිම මංගල කාරණේ. ඊළඟ දේ තමයි පණ්ඩිතානංච සේවන. ඔබ සේවනය කළ යුත්තේ නුවණැති, සිල්වත්, ගුණවත්, යහපත් අදහස් ඇති පණ්ඩිතයන්, සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන් සේවනය කරන්නට ඕන. පූජාච පූජනීය පිදිය යුත්තන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා, ත්‍රිවිධ චෛත්‍ය මේ වගේ පුද පූජා කළ යුතු පිදිය යුත්තන් පිදීම මංගල කාරණයක් කියන එකයි මේ ගාථාවේ සඳහන් වුනේ. පින්වතුනි, අද අපි විමසලා බලන්නේ ඊළඟ ගාථාව තුළ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන තවත් මංගල කාරණා 3ක් ගැන. පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනීදීච ඒතම් මංගල මුත්තම. මෙන්න මේ ගාථාව මුල් කරගෙන ප්‍රධානම දේ තමයි පතිරූප දේශ වාසෝච. අන්න මංගල කාරණය. සුදුසු ප්‍රදේශයක වාසය කිරීමත් මංගල කාරණයක් කියන. පිංගතුනි, ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට බණහන්න පුළුවන්, පින් කරන්න පුළුවන්, කල්යාණ මිත්‍රයන් ඉන්න, සත්පුරුෂයන් ඉන්න ගමක, රටක, පළාතක ජීවත් වෙන්න ලැබෙනවා කියන්නේ, මේ බණපදයක් හරි අහන්න ලැබෙනවා කියන්නේ ඒක මංගල කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඔය දේශනාවක සඳහන් වෙන මේක තියෙන අක්කන සූත්‍රයේ හැටියට අංගුත්තර නිකායේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ දේශනාවේ පෙන්නනවා ධර්මාවබෝධය කරන්න හිතාගෙන දැන් සමහරු සසරේ අනේ අපිට බුදු කෙනෙක් මුණ ගැහිලා නිවන් අවබෝධ කරගන්න ලැබේවා කිය සමහරු පින් කරගෙන යන අය ඉන්නවා. හැබැයි ඒ කෙලෙස් සහිතව යන ගමනේ සමහර වෙලාවට බුදුවරු පහළ වෙන කාලේ එනකොට පෙර ජීවිතේ කරපු අකුසලයක් නිසා දුගතිය වැටෙන්න පුළුවන්. ධර්මාවබෝධය කරන්න බැරි දුෂ්ටක්ෂණයක් ඇති තැනක ඉපදෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවල් වල නිවන් දකින්න තිබ්බ අවස්ථාව මගහැරිලා යනවා. ඒ නිසා බුදු කෙනෙක් වැඩ ඉන්න කාලයක මනුලව හෝ දෙව්ලොව හෝ ඉපදුනත් ඒ බණ ටික අහන්නත් Tamanට ඊට අවශ්‍ය පරිසරයක් සකස් වෙන්නට ඕන. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ පෙන්නනවා ධර්මාවබෝධයට තියෙන අවස්ථාව මගහැරෙන ස්ථාන කීපයක්, උපත් කීපයක්. එකක් තමයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා දහම් දෙසනකොට කෙනෙක් උපදිනවා නිරේ. මේ අපායකට වැටෙනවා. ඒ අපායකට වැටුණට පස්සේ අපාය තුල දුක් විඳ අනන්ත දුක් විඳ යනවා. මෙහි බුදුවරු පහළ වුණා කියලා ආයි මේ බණ අහන්න මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා එහෙම යන්න පුළුවන් තැනක් නෙමෙයි. මහා දුක් සහිත අපාය. පින්වතුනි, මේ අපායවල වල ආයුෂ ගත්තාම අපිට හිතා ගන්න පුළුවන් කාලයක් නෙමෙයි. යන්තම් හරි මේ ආයුෂ අඩුම අපාය, සංජීවයේ කියන අපාය, මේ අපායවල අතර විස්තර වෙනවා. මනුස්ස ලෝකේ අවුරුදු වලින් අවුරුදු 80000ක් ගෙවෙනවා කියන්නේ එක දවසක් කියන. එතකොට එවැනි දවස් 30ක් මාසයක් වෙනවා. එවැනි මාස 12ක් අවුරුද්දයි. එවැනි අවුරුදු වලින් අවුරුදු 500ක් මේ සංජීවයේ කියන මේ අපායට වැටුනොත් ඒ අපාය කාලේ දුක් විඳ අපාය ගෙවන්න වෙනවා. එතකොට හිතන්න, මනුස්ස ලෝකේ අවුරුදු වලින් ගත්තොත් මේ කෝටි ප්‍රකෝටි ගාණක් අපායට වැටුණාට පස්සේ ඉතින් ආයි මෙහි බුද්ධ ශාසන අවසානයි අපායෙන් ගුඩට එනකොට බුදු කෙනෙක් ගැන වචනයක්වත් අහන්න නැහැ.
සමහර වෙලාවට බුද්ධ ශාසනයක් පවතින කාලයක කෙනෙක් අපාය දුක් විඳිනවා. අනේ අපිට නිවන් දකින්න ලැබේවා කී හිතපු කෙනෙක් වෙන්න පුළුවන්. එයාට ධර්මාවබෝධයට තියෙන අවස්ථාව මගහැරිලා යනවා. දුෂ්ටක්ෂණයක්. ඒ උපතත් එක්ක ඒ පරිසරයත් එක්ක දුගතියට වැටීමත් එක්ක නිවන් දකින්න තිබ්බ අවස්ථාව මගහැරෙනවා. ඊළඟට අනිත් අපායවල වල ආයුෂ ගත්තාම මහා පුදුම විදිහේ දීර්ඝ ආයුෂක් ඇති අපායවල ගැන දේශනාවල සඳහන් වෙනවා. සමහරු ඒ අපායෙන් අපායට වැටි කල්ප ගණන් අකුසලෙන් අකුසලේ විපාක ගෙව අපායම දුක් විඳිනවා. ඒ නිසා සතර අපායකට වැටුනොත් නම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි ආයි ඉතින් ගොඩ එනවා කියන්නේ කන කැස් බෑ විය සිදුරෙන් අහස දකින්නවා වගේ කියන. ගොඩට එන්න පුළුවන් හැබැයි ඒක ඊටාම අමාරු දෙයක්. ඒ නිසා පින්වතුනි ඊළඟ අවස්ථාව බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා නිවන් මඟ දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. සත්‍යයන්ට සසර දුකින් මිදෙන්න මඟ පෙන්වනවා. හැබැයි අනේ අපිට නිවන් දකින්න ලැබේවා කී හිටපු කෙනා පෙර කරපු අකුසලයක් නිසා තිරිසන් ලෝකෙක ඉපදිලා. තිරිසන් අපායකට වැටුණට පස්සේ ආයේ එතන පින් කිරීමක් කුසල් වැඩිවීමක් නැහැ. දැන් ඔබ හිතන්න කොකොටියෙක් සිංහෙක් මොකෙක් හරි සතෙක් වෙලා ඉපදුනා කියලා. දැන් සිංහෙක් කියලා හිතා. දැන් මේ සත්‍යයටත් රාග ద్వේෂ මෝහ තියෙනවා. ඔවුන් එකිනෙකා ද්වේෂයෙන් සමහර සත්තු හපා කනවා. ද්වේෂය කියන්නේ අකුසලයක්. ඊළඟට පන්නගෙන ගිහිල්ලා සතෙකුට පැනලා මරාගෙන කනකොට කර්මයක් රැස් වෙනවා. එතකොට මේ සත්‍යයන්ට බිය තැති ගැනීම රාගයේ ද්වේෂය ඒ සත්ත්ව ලෝකවල සත්‍යේනොත් කර්ම රැස් කරනවා. ඒ නිසා අපායකට වැටුණාට පස්සේ ඒ සත්‍යයන්ට ඒ ලෝකයේ තුලත් කර්ම රැස් වෙනවා. ඒ කර්මත් එකතු කර අපායෙන් අපායට වැටි ගිහිල්ලා දුගතිය පැත්තකට වැටුණොත් ආයි ගොඩට එනවා කියන්නේ බොහොම අමාරු කාරණයක්. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙලා ලෝකේ දහම් දෙසනකොට තිරිසන් අපායකට වැටුණොත් ඒ කෙනාටත් ධර්මාවබෝධය ලබන්න තියෙන අවස්ථාව මගහැරෙනවා. ඊළඟ එක තමයි പ്രേත අපාය. බුදුවරු පහළ වෙලා ලෝකේ දහම් දෙසද්දී යම් කිසි කෙනෙක් പ്രേත ලෝකයකට වැටිලා බොහෝ දුක් ගැහැට විඳින්මින් പ്രേත ලෝකේ ජීවත් වෙනවා. මේ මනුස්ස ලෝකේ අපි මේ ජීවත් වෙලා ඉන්න කාලේ අවුරුදු 50ක් 60ක් සමහර ලාවට 100ක් අපි හිතමු 120ක් බුදුහාමුදුරන්ගේ කාලේ සාමාන්‍ය ආයුෂ තිබුණා. අද අවුරුදු 100ක්ම ජීවත් වුණා කියලා හිතන්න. හැබැයි പ്രേත අපායවල වල දුක් විඳින പ്രേතයන් ගැන ඔය പ്രേත වත්තුවේ වගේම නොයේක් දේශනාවල ධර්මයේ සඳහන් වෙන තොරතුරු දිහා බලනකොට අපිට පේනවා සමහර പ്രേතයන් බුද්ධාංකුර ගණන් പ്രേත අපාය. කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලෙත් പ്രേතයෝ. කෝණාගමන බුදුහාමුදුරුවෝ පහළ වෙනකොටත් പ്രേත ලෝකෙමයි. කාශ්‍යප බුද්ධ ශාසනෙත් പ്രേත අපාය. ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනය වෙනකොටත් പ്രേත අපාය. එවැනි പ്രേතයෝ රැසක් ගැන තමයි තිරෝකුඩ සූත්‍රය සඳහන් වෙන්නේ. බුද්ධාංකුර 4ක් പ്രേත අපායේ ඉඳලා පින් ගන්න බැරුව දුක් විඳපු പ്രേත කොටසක්. එතකොට මේ වගේ പ്രേත අපායකට වැටුනොත් ඒ ලෝකේ දුක් විඳ අකුසල රැස් වෙවි යනවා මිසක් ඒ අයට බුදුවරු පහළ වුණා කියලා නිවන් දකින්න අවස්ථාව ලැබෙන්නේ. ධර්මාවබෝධයට තියෙන අවස්ථාව මගහැරෙනවා. එතකොට එවැනි ලෝකයක ඉපදුනා කියන්නෙම නිවන් දකින්න තියෙන අවස්ථාව මගහැරලා යනවා. ඊළඟට අසුර අපායත් ඒ වගේ. නාග ලෝකයේත් ඒ වගේ තැනක්. නාගයෝ පින් කර ගන්නවා තමයි. නාගයෝ 13 වහන්සේලාට වැඳුම් පිදුම් කරනවා. ඒ නාගයෝ කියන්නේ අපි මේ දකින්න තිරිසන් ලෝකේ නයි නෙවෙයි. නාග ලෝකයේ. මේ නාග ලෝකේ නාගයන් බොහොම සද්ධාවන්තයි. ඔබ දන්නවා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ පවා වඩම්මනකොට සතියක් නාලවට වඩම්මගෙන ගිහිල්ලා නාග රාජ්‍යෙම පුද පූජාවට පත් කරා කියලා ඔබ අහලා තියෙනවා. ඒ නිසා තමයි අපි සතියක් නාලව පුදලද බෝධිය කියලා ඒ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේට අද වන්දනා කරන්නේ. රුවන්වැලි මහා සෑයේ තැන්පත් වෙච්ච ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා නාග ලෝකේ තිබිලා තමයි සෝනුත්තර මහරහතන් වහන්සේ අරගෙන එන්නේ රුවන්වැලි සෑයේ තැන්පත් කරන්නේ. ඒ වගේමයි සෝමාවතී මහා සෑය වැඩ ඉන්න ඒ දළදා වහන්සේ එදා ජයසේන නාරජු ධාතු බෙදන වෙලාවේ නාග ලෝකයට අරගෙන ගියේ දළදා වහන්සේ. මේ දළදා වහන්සේලා 13 වහන්සේලා නාගයන් බොහෝම සද්ධාවෙන් වැඳුම් පිදුම් කර පින් කරන අනේ අපිට සුගතියක ඉපදිලා නිවන් අවබෝධ කරන් ලැබේවා කියලා සුගතියක් අරමුණු කරගෙනයි ඔවුන් පින් කර යන්නේ. හැබැයි ඔවුන්ට නාග ලෝකයේ තුල බුදුවරු පහළ වෙලා හිටියා කියලා බණහලා නිවන් දකින්න පින නැහැ. ඒ අවස්ථාව මගහැරෙනවා.
බුද්ධ දේශනා අතර සඳහන් වෙනවා. එක නාගෙක් නිවන් දකින්න හරිය ආසයි. මේ නාගයා මොකද කරේ? මේ නාගයන්ට නාගලෝකේ නාගයන්ට වෙස් මවා ගන්න පුළුවන්. එක එක වෙස් අරගෙන වෙස් මවාගෙන පෙනී ඉන්න පුළුවන්. මනුස්ස වේශයක් මවාගෙන පැවිදි ස්වරූපයෙන් සිවුරක් පොරවගෙන දැන් භික්ෂුවක් වගේ ජේතවනාරාමයට ආව. ආගන්තුක වඩින ස්වාමීන් වහන්සේලා පිරිසක් එක්කම මගදී එකතු වෙලා. එදා බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ දහම් දෙසනවා. මේ පිරිස අතරම වාඩි වෙලා බණ අහගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ප්‍රශ්නේ උන්වහන්සේ ළඟට එනකන් උන්වහන්සේ දහම් දෙසලා උන්වහන්සේගේ කුටියට වැඩම කරා. දැන් අර ආගන්තුක ස්වාමීන් වහන්සේලාට කුටි සෙනසුන් රාත්‍රී කාලේ වැඩ ඉන්න ඈතින් වැඩම කරපු ස්වාමීන් වහන්සේලාට ආගන්තුක කුටි පනවනවා. ඉතින් අලුත පැවිදි වෙච්ච සමාල්ලාට සාමණේර ස්වාමීන් වහන්සේලා ඒ වගේ අය තමයි මේ අපෝපස්ථාන කටයුතු වලට මුල් වෙලා කටයුතු කරන්නේ. මේ කුටි පනවලා මේ කුටිවල අඩුපාඩු පැම් වාජන ඊළඟට ඒ අවශ්‍ය පහසුකම් මේවා හොයා යනකොට මේ ස්වාමීන් වහන්සේ හැටියට සිවුරු පුරවගෙන වෙස්මවාගෙන ඉන්න කෙනාටත් කුටියක් ලැබුණා. ටික වෙලාවකින් කුටියට ගියා. හැබැයි ඇතුළට ගියාට දොර වහගන්න බැරි වුණා. ස්වාමීන් වහන්සේ නමක් මේ කුටිවල අඩුපාඩු හොය එනකොට මේ දොරට තට්ටුවක් දානකොටම දොර ඇරුණා. කාමරෙන් එකයි විශාල දරණ ගහගත්ත නාගේ. උන්වහන්සේ බියෙන් තැති ගත්තා. මේ රහතන් වහන්සේ නමක් නෙමෙයි පොඩි හාමුදුරුවෝ කෙනෙක්. උන්වහන්සේ බියෙන් තැති ගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟමයි නතර වුණේ. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර අසවල් කාමරේ පිරෙන විශාල දරණ ගහගත්ත නාගෙක් කියෝ. මේ නාගයෝ නාග වෙස් මවාගත් අය. බුදුරජාණන් වහන්සේ ළඟට මේ පැවිද්දෙක් විදිහට වෙස් මවාගෙන ආවට පැවිදි මිනිස්සෙක් විදිහට නිදාගන්න බෑ. මිනිස් වෙස් මවාගෙන ආවට ආහාර පාන ගන්න, නිදා ගන්න, මල මුට්ට පහ කරන්න ඒ කටයුතු නාග ස්වරූපෙම තමයි කරන්න වෙන්නේ. වෙස් මවාගෙන පෙනී ඉන්න පුළුවන්. හැබැයි නිදා ගන්න ගියත් දරණ ගහගෙන නාගෙක් වගේ නිදා ගන්න. දැන් බුදුරජාණන් වහන්සේට මේ කාරණේ උන්වහන්සේට වැටහුණා. භික්ෂුව බායමත් යන්න කිව්වයි කුටිය ළඟට. ටිකක් ඈතින් ඉඳලා උගුර පාදලා කතා කරන්න කිව්වා. උන්වහන්සේ බයෙන් වගේ ගිහිල්ලා ඈත ඉඳන් උගුර පාදලා කතා කරා. අන්න භාග්‍යවතුන් වහන්සේ ඔබට කතා කරනවා. කුටියේ දොර අරගෙන මෙන්න ස්වාමීන් වහන්සේ නමක් එළියට එනවා. සිවුරු පොරවගෙන ආයමත් බුදුරජාණන් වහන්සේ ඔබට කතා කරා කියලා එක්කන් ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ කවුද? දැන් උත්තර දෙන්න වෙනවා. සද්ද නැතුව හිටියා. පිළිතුරු නොදී බිම බලාගෙන හිටියා. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ අහන ඔබ කවුද? දෙවනි වතාවෙත් පිළිතුරු නොදී නිහඬවම හිටියා. තුන්වෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ කියනවා බුදු කෙනෙක් නැවත අහද්දී දැන පිළිතුරු නොදී හිටියොත් ඔබේ හිස හත් කඩකට පුපුරනවා. ඒක විශාල අකුසලයක්. බියෙන් තැතිගත්ත මේ නාගයා වෙස්වලාගෙන හිටියත් අනේ ස්වාමීනි මට සමා වෙන්න මං නාග ලෝකේ නාගෙක් කිව්වා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අහනවා ඉතින් නාගය ඔබ මේ භික්ෂුවක් වගේ වෙස්මවාගෙන ඇයි ඔබ මෙහෙම ආවේ? අනේ ස්වාමීනි මං නිවන් දකින්න ආසයි කිව්වා. මං ධර්මය අවබෝධ කරගන්න ආසයි. ඒ නිසයි කිව්වා මෙහෙම ආවේ. බුදුරජාණන් වහන්සේ වදාළ නාගය නාග ලෝකේ ඉපදිච්ච නාගයන්ට මාර්ගඵල ලබන්න නිවන් අවබෝධ කරන්න පින මදි කිව්වා. ඒ නිසා ඔබ ආයෙමත් යන්න කිව්වා නාග ලෝකෙට. ඔබේ ලෝකෙට යන්න. ඔබ ගිහිල්ලා තුනුරුවන් ගැන හිත පහදවා ගන්න. ඔබ පින් කරන්න. එහෙම පින් කරලා සුගතියක උපදින්න ඔබට නිවන් දකින්න ලැබෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. සිවුර ගලවලා තියලා අතුරුදහන් වෙලා ගියා. එතකොට අපිට පේනවා මේ නිවන් දකින්න කොච්චර ආස වුණත් කොච්චර ආසාවෙන් පැවිදි විදියට වෙස්වලාගෙන ආවත් පින නැහැ. ඒ නිසා එවැනි අපායකට වැටුණොත් දුගතියකට බුදුවරු පහළ වෙලා හිටියත් ඒ අවස්ථාව මගහැරලා යනවා. එතකොට ඔබට පේනවා ඇති මේ නිවන් දකින්න ධර්මයේ තියෙන රටක ප්‍රදේශයක ඔබ උපදිනවා කියන්නේ මොනතරම් විශාල පිනක්ද මේ පතිරූප දේශ වාසී. දැන් ඔය අපි කතා කරේ අපායවල් ගැන්නේ. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහර උපදිනවා මේ වැරදි විදියට භාවනා වඩලා අරූප ධ්‍යාන වඩාගෙන අරූපී ලෝකවල උපදිනවා. ඊළඟට අසඤ්ඤ ලෝකේ වගේ ලෝකික අසඤ්ඤ තලයේ ඉපදුනොත් ඒ අයට සංඥාවක් නොදැනී ඒ මොහොතේ ඒ ලෝකයේ තුල ඉන්න තාක්කල් අසඤ්ඤ ලෝකයේ තුල කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. නිකන් කල්ප ගාණක් තද නින්දකට වැටුණා හා සමානයි. බුදුවරු පහළ වෙලා පිරිනිවන් පාල මේ මනුස්ස ලෝකේ මොනවත් දන්නේ නැහැ. ඒ නිසා
එවැනි වැරදි විදි භාවනාව පවා වරද්දගෙන භාවනා කරලත් සමහරලාවට අසං්‍ය සමාධිය වඩලා අසං්‍ය තලයක ඉපදුනොත් ඒ අවස්ථා මගහැරෙන. ඒ නිසා ඒවා දුෂ්ටක්ෂණ. ඊළඟට ඔබ හිතන්න මනුලෝම ඉපදුනත් තැන් අපි මනුස්ස ලෝකෙට මෙමු බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ප්‍රත්‍යන්ත දේශ තියෙන බණ පදයක් ඇහෙන් නැති ගම්මාන තියෙන. බණ පදයක් අහන්නවත් නැති බුදුගුණ එක බුදුගුණයක් ජීවිතයට අහපු නැති ගම්මාන තියෙනවා. මේ ලෝකෙම ඔබ බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන දන්නේවත් නැති අහලවත් නැති මේ වගේ ශාස්ත්‍රූවරයෙක් ලෝකෙ වැඩ හිටියා කියන කාරණේව කවදාවත් ජීවිතය අහපු නැති මිනිස්සු නැද්ද මේ ලෝකෙ ඉන්නවා. කෝටි 700කට එහා ජීවත් වෙන මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙන ගමක රටක පළාතක ජීවත් වෙනවා කියන්නේ ඒක මහ විශාල පෙරපින. ඒක මංගල කාරණයක්. ඒ නිසා පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශයක ඉපදී වාසය කරන්න ලැබි. අපි දැන් ලෝකෙ පැත්තක තියමු. ඔබ හිතන්න පින්වතුනි ලංකාවෙම දැන් කෝටි 2කට වඩා ටිකක් වැඩි පිරිසක් ලංකාවේ ඉන්නේ. එතකොට මේ ලංකාවෙම ඔබ උතුරු නැගෙනහිර ප්‍රදේශ සමහර ගම්මාන නොයෙක් ප්‍රදේශ තියෙනවා මෙහෙම බණපදයක් අහන්න පිනක් නැහැ මේ මිනිස්සුන්ට. ඒ නිසා එවැනි ගම්මාන ප්‍රදේශවලින් ඔබ බේරිලා බණපදයක් ඇහෙන ගමක රටක පළාතක එවැනි මනුස්ස වාසයක් තුළ පිනට නැඹුරු වෙච්ච මිනිස්සු අතර ජීවත් වෙන්න ලැබෙනවා කියන්නේ එවැනි ගමක හෝ ඒක මංගල කාරණයක්. අන්න ඊළඟ මංගල කාරණේ පතිරූප දේශ වාසෝච. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ විතරක් නෙමෙයි පුබ්බේච කත පුඤ්ඤතා පෙර පිනෙම්ම තමයි සුදුසු ප්‍රදේශයක් ලැබෙන්නේ. නිවන් දකින්නත් පින තියෙන්නට ඕන. පෙර පින කියන්නේ මංගල කාරණය. ඒ නිසා පින්වතුනි ඔබ බලන්න දැන් මේ බුද්ධ ශාසනය තුල නිවන් දකින්න කොහොම හරි නිවන් දැක්ක ලෝසක මහරහතන් වහන්සේ. හැබැයි උන්වහන්සේට ඒ කරගත්ත අකුසල් විපාක දීපු හැටි සීවලී මහරහතන් වහන්සේගේ වෙනස බලන්න. දැන් දෙනමම රහතන් වහන්සේලා. සීවලී මහරහතන් වහන්සේට පුදුමාකාර ප්‍රතිලාභයක් ලැබෙනවා. කොහේ ගියත් මහ වනාන්තරයක හිටියත් උන්වහන්සේට ඒ දේ ලැබෙනවා. හැබැයි ලෝසක මහරහතන් වහන්සේට පිණ්ඩපාත ගියත් පාත්‍රයට දාන ටිකක් නැහැ. කුටියක හිටියත් ආරාමයක හිටියත් මොනවා හරි කරදර ප්‍රශ්න සමහර වෙලාවට වළඳන්න ගත්තත් එක්ක බිම වැටෙනවා හලා ගන්නවා. මිනිස්සු පාත්‍රයට බෙදන්න වගේ හදලා නොබෙදා ඉන්නවා. පාත්‍රයේ දානෙ තියෙනවා පිරිලා වගේ මිනිස්සුන්ට පේන්නේ අතවහගෙන ඉන්නවා වගේ. මේ කර්ම විපාක. ඒ නිසා පෙර පින කියන එක නිවන් දකින්න ගියත් බලපාන. ඊළඟට බලන්න මේ බුද්ධ ශාසනය තුල බොහොම ලස්සන කතාවක් තියෙනවා. මේක තියෙන්නේ සුමනා සූත්‍රය. සුමනාව කියන්නේ කොසල් රජුරුවන්ගේ නැගණිය. මේ සුමනා සූත්‍රය සඳහන් වෙන්නේ පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ යාළුවෝ දෙන්නෙක් හිටියා. බොහෝම යාළු මිත්‍රකමින් මේ දෙන්නම පුංචි කාලේ ඉඳන් දැන ඇඳුරුම් කන් ඇති යාළුවෝ මේ දෙන්නම එකටම ගියා පැවිදි වෙන්න. එකටම ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වෙච්ච දවසේ ඉඳන් පින්ඩපාත යන්න ඉතින් භාවනා කරන්න එකම ආරාමේ වැඩ ඉන්නේ. හැබැයි මේ යාළුවෝ දෙන්නගෙන් එක ස්වාමීන් වහන්සේ නමක් සාරාණීය වත පුරනවා. සාරාණීය වත පුරනවා කියන්නේ අනේ උන්වහන්සේ උදේ පාන්දරින්ම පින්ඩපාතේ වඩිනවා. උන්වහන්සේට නෙමෙයි මේ ලැබෙන පින්ඩපාත දාන ටික අරගෙන ඇවිල්ලා ගිලන් ස්වාමීන් වහන්සේලා ඉන්න ආරාමේ කොටසට ගිහිල්ලා අහනවා ඔබ වහන්සේලාට අද දානි ලැබුණාද? මෙන්න මං ඔබ වහන්සේලාට පින්ඩපාත කරගෙන ආවා කියලා ඒ ලැබිච්ච දානේ ඔක්කොම ගිලන් ස්වාමීන් වහන්සේලාට බෙදලා දෙනවා. ආයෙමත් පින්ඩපාතේ වඩිනවා. ආයෙමත් පාත්‍රයට දාන ටික ලැබුණාට පස්සේ අනෙක් ස්වාමීන් වහන්සේලාට දානශාලාවට වැඩම කළ අද දානේ අඩුවයි ඉන්නවද? පින්ඩපාතේ නොලැබිච්ච අය ඉන්නවද? මෙන්න මං ඔබ වහන්සේලාට පින්ඩපාත ගෙනාවා කියලා තමන්ගේ පාත්‍රයේ තියෙන දාන ටික අනෙක් ස්වාමීන් වහන්සේලාට බෙදලා දෙනවා. සමහර වෙලාවට මෙහෙම පින්ඩපාතේ වඩිමින් අනුන්ට දන් දෙන්න ගිහිල්ලා තමන්ගේ දානෙත් නැතිව යනවා. වෙලාව ඉරාවරට ගියාට පස්සේ කුසගින්නේ ඉන්නවා ඒ සතුටේ. එතකොට එක ස්වාමීන් වහන්සේ නමක් මේ විදිහට හරියට පින්ඩපාත යමින් ලැබෙන දාන ටික අනිත් අයට දන් දීදී පින් කරගත්තා. හැබැයි උන්වහන්සේගේ යාළුවා එකට පැවිදි වෙච්ච අනෙක් ස්වාමීන් වහන්සේ උන්වහන්සේ භාවනාවේ මේදිලා හිටියා. පින් කරගන්න උනන්දුවක් නැහැ. භාවනා කර කර උන්වහන්සේ සීල් රැක්ක භාවනා කරා. මේ තරම් පින් කරගත්තේ නැහැ. දැන් ওই විදිහට ජීවත් වෙච්ච මේ යාළුවෝ දෙන්නම මේ බුද්ධ ශාසනේ මාර්ගඵල ලබා ගන්න බැරි වුණා. ඒ දෙන්නම මිය පරලොව ගිහිල්ලා දෙව්ලොව ඉපදුනා දෙන්න.
හැබැයි අර පිණ්ඩපාතේ වඩිමින් දන් දීපු පින් කරගත්ත ස්වාමින් වහන්සේ දෙව්ලොව ඉපදුනේ මහේශාක්‍ය දේවතාවෙක් වෙලා බොහෝම සැප සම්පත් බහුල බොහොම බල සම්පන්න දිව්‍ය කොටසක දේවතාවෙක් වෙලා ඉපදුනා. අනිත් ස්වාමින් වහන්සේ හොඳට භාවනා කරා හැබැයි පින අඩුයි පින් කරගත්තේ නැහැ. උන්වහන්සේ දෙව්ලොව ඉපදුනාට අල්පේ ශාක්‍ය දේවතාවරු අතර ඉපදුනේ ඒ තරම් සැප සම්පත් බහුල නැති දේවතා කොටසක දේවතාවෙක් වෙලා ඉපදුනා. හැබැයි මේ අය සසර පුරුද්දට දිව්‍ය ලෝකෙ හිටියත් පින අනුව වෙනස්කම් තිබුණත් දෙව්ලොවත් දිව්‍ය පුත්‍රය හැටියට බොහෝම යාළු මිත්‍රකමෙන් ඉඳලා ගෞතම බුදුරජාණන් වහන්සේ මනුලොව පහළ වෙනකොට දෙව්ලොවින් චුත වෙලා මනුලොවට ආව දෙන්නම එකම දවසේ දිව්‍ය ලෝකෙන් චුත වුණේ. හැබැයි මනුලොවට ආවට පිනට අනුව තමයි උපත ලැබුණේ. අර පින් කරගත්ත කෙනා දෙව්ලොව මහේශාක්‍ය දේවතාවෙක් වෙලා හිටපු කෙනා රජ්ජුරුවන්ගේ රාජ බිසවකගේ කුසේ රාජ කුමාරයෙක් හැටියට ඉපදුනා පිළිසිඳගෙන. හැබැයි අනිත් කෙනා භාවනාව විතරක් කරා පින් කරේ නෑ දෙව්ලොවින් චුත වෙලාවත් ඉපදුනේ ඒ මාලිගාවෙම වැඩකාරියෙකුගේ කුසේ දරුවෙක් හැටියට තමයි පිළිසිඳ ගන්න ලැබුණේ. මේ දරුවෝ දෙන්නම එකම දවසේ ඉපදුනා. මාලිගාවේ එකම දවසේ ඉපදිච්ච දරුවෝ දෙන්න. අර රාජ කුමාරයා රත්තරන් තොටිල්ලක නිදි කරවලා කාමරයක තියලා තිබ්බයිදා. ඉපදිච්ච දවසේ වැඩකාරියෙකුට දාව ඉදාම ලැබිච්ච දරුවා ඒ කාමරේම තියලා තිබ්බා. හැබැයි පැදුරු කෑල්ලක බිම තමයි දරුවා නිදි කරවලා තිබ්බේ. මේ දරුවෝ දෙන්නාගේ උපත ගැන අහන්න ලැබිලා මේ කොසල් රජුරුවන්ගේ නැගණිය සුමනාව එදා එනවා මේ කාමරේට දරුවෝ දෙන්න ඉන්න මාලිගාවේ කොටසට එනකොට මේ දරුවෝ දෙන්න නිින්දෙන් අවදි වෙලා ජාති ස්මරණ ඥානෙ පහළ වෙලා පෙර කාශ්‍යප බුද්ධ ශාසනය හොඳට පින් කරපු භාවනා කරපු පුණ්‍ය ශක්තියක් ඇති දෙව්ලොවින් ආපු දරුවෝ දෙන්න පෙර ජාති ස්මරණ ඥානය පෙර නුවණ මතු වෙලා තමන් කොහේදන් දාවේ කියලා දෙන්න කතා බස් කර කර ඉන්නවා අර ඉපදිච්ච දරුවෝ දෙන්න. මේ දරුවෝ දෙන්නගේ කතා බහ අහගෙන ඉඳලා සුමනාව තේරුම් ගත්ත මේ දෙන්න නම් දිව්‍ය ලෝකෙන් ආපු දෙන්නේ. ඒ රැස් කරගත්ත පින මතමයි මේ වෙනස්කම ඇති වුණේ. එහෙමම ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ගිහිලා බුදුරජාණන් වහන්සේට මේ කාරණේ හිතේ තියාගෙන බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න විමසනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා අහනවා. ඒ තමයි යාළුවෝ දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් හරියට පින් කරනවා. අනිත් කෙනා පින් කරන්නේ භාවනාවෙම ඉදිලා ඉන්නවා. මේ දෙන්න දෙව්ලොව ඉපදුනොත් වෙනසක් තියෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා සුමනාවනි තියෙනවා කියනවා. පින් කරගත්ත කෙනා දෙව්ලොව ඉපදුනොත් බොහෝ සැප සම්පත් බහුල මහේශාක්‍ය දේවතාවරු අතර උපදිනවා. පින් අඩු කෙනා දෙව්ලොව ඉපදුනත් අර භාවනාවේ ඉදිලා පින් කරගත්තේ නැත්නම් දෙව්ලොව ඉපදුනත් උපදින්නේ පින් අඩු අල්පේ ශාක්‍ය දේවතා කොටසක කියව. එතකොට සුමනාව කියනවා සාදු සාදු ස්වාමීනි පිනට අනුව දෙව්ලොව වෙනස්කම් ඇති වෙනවා කියලා මම මේ කාරණේ ඒ විදිහටම ධාරණය කරගන්නවා. ස්වාමීනි මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ දෙන්නම දෙව්ලොවින් චුත වෙලා මනුලොවට ආවොත් මනුස්ස ලෝකේ වෙනසක් තියෙනවද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ එතනදි කියනවා සුමනාවනි මනුලොවත් වෙනසක් තියෙනවා. පින් කරගත්ත කෙනා දෙව්ලොවින් මනුලොවට ආවත් රජ පවුලක සිටු පවුලක බොහෝ සැප සම්පත් ඇති තැනක ඒ කෙනා උපදිනවා කියනවා. හැබැයි දෙව්ලොව ඉඳන් මනුලොවට ආවත් පෙර පින් කරලා නැත්නම් පෙර පින නැත්නම් උපදින්නේ දුප්පත්ම දුප්පත් තැනක එක්ක බොහෝ අසරණ තැනක. බොහෝ අගින්ගකම් ඇති තැනක උපදින්නේ කියනවා. එතකොට මනුලොව ඉපදුනත් පිනට අනුව වෙනසක් තියෙනවා. ඒ වෙලාවේ සාදු සාදු ස්වාමීනි මං ඒ කාරණයක් පිනට අනුව දෙව්ලොව විතරක් නෙමෙයි මනුලොවත් වෙනස්කම් ඇති වෙනවා කියලා මං ඒ කාරණයක් දරා ගන්නවා. ස්වාමීනි මට තව ප්‍රශ්නයක් තියෙනවා කියලා ඊළඟ ප්‍රශ්නය අහනවා ස්වාමීනි මේ දෙන්නම දැන් රජ පවුලේ ඉපදුනත් දුප්පත් පවුලක ඉපදුනත් දෙන්නම සියලු සැප සම්පත් අතහැරලා පැවිදි වෙනවා. දැන් පැවිදි වෙනකොට සියලු දේවල් අතහරිනවනේ කුඩා උද මහත් උද ඥාතීන් ඒ තමන්ගේ තිබ්බ නොයෙක් විදිහේ සැප සම්පත් මාලිගා රත්තරන් මිරිවැඩි සංගල පරිහරණය කරා නම් ආයි පැවිදි වෙලායි වදාගෙන යන්නේ. රන් භාජනවල ආහාරගත් රාජ කුමාරවරු වෙන්න පුළුවන්. ඒ සියලු දේවල් අතහැරලා සිවුරු පාත්‍ර දරාගෙන පැවිදි වෙනවා. දුප්පත් පවුලකින් ඇවිල්ලත් පැවිදි වෙනවා. යාටත් ලැබෙන්නේ අර සිවුර පාත්‍රේ තුන් සිවුර. මේ දෙන්නම පැවිදි වෙනවා. ස්වාමීනි පැවිදි වුණොත් පැවිදි ජීවිතයේ තුලත් පිනට අනුව වෙනස්කම් ඇති වෙනවද කියලා ඇහුවා.
බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාවනි මේ දෙන්නම පැවිදි වුණත් එකම දවසේ පැවිදි වුණත් පැවිදි ජීවිතේත් වෙනසක් තියෙනවා කියෝ. පින් කරගත්ත කෙනාට සිව්පසේ බහුලව ලැබෙනවා කියෝ. කොහේ ගියත් දාන ටික වර්ධින්නේ අර සීවලි හාමුදුරන්ට වගේ පෙර පින තියෙනවා. කොහේ ගියත් හොඳ ප්‍රණීත විදිහට සිව්පසේ ලැබෙනවා. හොඳ ආරාම දායක ඕන තරම් ආරාම විහෙර විහාර කරවලා පූජා කරනවා. ඒ වගේමයි බෙහෙත් හේත් හොඳ වෛද්‍යවරු තමන්ට ලැබෙනවා. හොඳ සිවුරු පිරිකර වටිනා සිවුරු පිරිකර දායකයෝ ගෙනහලා පූජා කරනවා. පින් කරගත්ත කෙනාට සිව්පසේ බහුලව ලැබෙනවා. කොහේ හිටියත්. හැබැයි පින නැති කෙනා අර පෙර පින් මදි කෙනෙක් පැවිදි වුණොත් එයාට පැවිදි ජීවිතයේ තුල පිණ්ඩපාත ගියත් දාන ටික වර්ධිනවා සමහරලාවට. බෙහෙතක් හේතක් ශරීරයට ලෙඩක් දුකක් හැදුනත් හරි වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නේ නැහැ. හරියට සිවුරක් නැහැ. සමහරලාවට ඉරිච්ච සිවුරක් බොහෝ රළු දෙයක් අර මිනිහ උතලා දාලා තිබ්බ ඒ කාලේ තිබ්බේ පාංශු කුල වස්ත්‍ර මේ වගේ දෙයකින් තමයි අමාරුවෙන් එකතු කරලා සිවුරක් හදාගන්න. ආරාමික හිටියත් මොකක් හරි කරදරයක් වහලි හරි කඩාගෙන වැටෙනවා. එතකොට මේ වගේ පැවිදි ජීවිතයේ තුල පැවිදි වුණත් කරදර තමයි. ඇයි පෙර පින නැහැ. එතකොට සුමනාව කියනවා සාදු සාදු ස්වාමීනි පිනට අනුව පැවිදි වුණත් පැවිදි ජීවිතේත් පින්පව් අනුව රැස් කරගත්ත වෙනස්කම් ඇති වෙනවා කියන කාරණේ මං ඒ විදිහටම ධාරණය කරගන්නවා. ස්වාමීනි මට තවත් ප්‍රශ්නයක් තියෙනවා කියමු. ඒ ප්‍රශ්නේ තමයි සුමනාව කියනවා ස්වාමීනි මේ දෙන්නම වීරියෙන් භාවනා කරලා රහත් වෙනවා. දැන් සීවලී මහරහතන් වහන්සේත් කොච්චර ප්‍රතිලාභ ලැබුණත් උන්වහන්සේත් රහත් වුණා. උන්වහන්සේ පැවිදි කරන දවසේම හිස මුඩු කරනකොට රහත් උනේ. ලෝසක හාමුදුරුවොත් වීරියෙන් දානේ නැති වුණත් කලන්තේ හැදී උන්වහන්සේ අතහැරියේ නැහැ. භාවනා කරා. පුදුම වීරියෙන් හිත වැඩුවා. උන්වහන්සේ භාවනා කළා ලෝසක හාමුදුරුවෝ රහත් වුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දෙන්නම රහත් වුණොත් අරහත්ත්වේ වෙනසක් තියනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාවනි ඔන්න ඔතනදී නම් වෙනසක් නැහැ කියෝ. එතනදී වෙනසක් නැහැ. සීවලී මහරහතන් වහන්සේට රහත් වුණා. ලෝසක මහරහතන් වහන්සේට රහත් වුණා. ඒ රහතන් වහන්සේලාගේ නිර්වාණ ධාතුවේ වෙනසක් නැහැ. උන්වහන්සේලා දෙනම පිරිනිවන් පෑවට පස්සේ සසර ගමන එක විදිහටම අවසන් වෙලා යනවා. හැබැයි පිරිනිවන් පානත් එක් ඒ කෙනාට පිනට අනුව ලැබෙන ලැබීමේ වෙනසක් තියෙනවා. ඒ නිසා පින්වතුනි මේ නිවන් දකින්න යන ගමනේ නිවන් දකින්න ගියත් පෙර පින කියන එක මහා උපකාරයක් කරනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ මහා මංගල සූත්‍රය පෙන්වුවේ පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් ඇති බව. මංගල කාරණය පෙර පින තියෙන්න ඕන. දැන් බලන්න බුදුරජාණන් වහන්සේම දහම් දෙසුවත් බණහාපු හැමෝම නිවන් දැක්කේ නෑනේ. බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනවා කාටද අද මම පිහිට වෙන්නේ. කවුද අද දවසේ ධර්ම අවබෝධය ලබන පින්වන්තම අය කොහෙද ඉන්නේ? බුදු ඇසින් බලලා බුදුරජාණන් වහන්සේ අය හොයාගෙන යොදුන් ගණන් හරි වඩිනවා පින තියෙන කෙනා හොයාගෙන. බුදුරජාණන් වහන්සේ හොයාගෙන ජේතවනේට ආවත් අනේ අපිට බණහන්න ලැබේවා කීකේ ජේතවනේට එනවා ඇවිදගෙන යොදුන් ගණන් ඈත ඉඳන් මිනිස්සු. හැබැයි පෙර පින නැත්නම් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලනවා කවුද අද දවසේ ධර්ම අවබෝධය ලබන පින්වන්තයි බුදු ඇසට යොමු වෙන්නේ. ඒ අය බණහලා හිත පහදිනවා. තෙරුවන් සරණ යනවා. හැබැයි මාර්ගඵල ලබන්නේ පෙර පින් තියන අය. ඊළඟට බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා මහණෙනි පින් කරගත්ත කෙනා නිවන් අවබෝධයට පින රැස් කරගත්ත කෙනා යොදුන් ගණන් ඈත හිටියත් අර හිමාල පර්වතයේ යොදුන් ගානක් ඈතට පේනවා වගේ බුදු ඇසට එයා අරමුණු වෙනවා කියන. බුදුරජාණන් වහන්සේ වදාළ පින් කරගත්තේ නැති කෙනා අන්ධකාරේ කකුල් දෙක ළඟ වැටෙන ඊතලයේ වගේ පේන්නේ නැහැ. පෑගුණත් පේන්නේ නැහැ. කුලී කෑල්ලක් දර කෑල්ලක් කියලා හිතන්න. ඒ නිසා අපිට පේනවා පින තියෙන්නට ඕනේ. නිවන් දකින්නත් පින තියෙන්නට ඕනේ. ඒ නිසා පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් ඇති බව මහා මංගල සූත්‍රෙ පෙන්නන්නේ මංගල කාරණය. ඊළඟ කාරණේ තමයි අත්ත සම්මා පණීදිහිච. තමාව යහපත්ව තබා ගැනීම. ඒ කියන්නේ තමන්ගේ හිත පාලනය කර ගැනීම. තමාව දමනය කර ගැනීම. සිල්වත් වීම. ඒකම තමයි මේ සීලේ පැත්තම තමයි මේ පෙන්නන්නේ. ඒ නිසා තමා මනාකොට තමන්ව රැක ගැනීම මහා මංගල සූත්‍රෙ පෙන්වන මංගල කාරණය. බොහෝ වෙලාවට අපිට පේනවා මේ මිනිස්යාගේ හිතවල තමාව දමනය කරගන්න බැද මිනිස්සු අකුසල් වලට වැටෙන්නෙම තමන්ගේ හිත පාලනය කරගන්න බැරිකම නිසානේ.
ඒ බැරිකම නිසාම රාගෙන් මිනිස්සු නොමග යනවා. සමහරලාවට තමන්ට තිබිච්ච සැප සම්පත් සියල්ල විනාශ කරගෙන රාගේ නිසා මිනිස්සු මහා අන්ත දුකට පත්වෙනවා. සමාජ විශාල අපකීර්තිවලට පත්වෙනවා. ඊළඟට ද්වේෂය නිසා තමාට තමාව පාලනය කරගන්න බෑ. සමහරු පසුතැවෙන අනේ මට ඒ වෙලාව ඉවසන්න පුළුවන් වුණා නම් මට කේන්ති ගියා මට මාව පාලනය කරගන්න බැරි වුණා. අනේ මට මාව පාලනය කරගන්න බැරි වුණා. මං තව චුට්ටක් ඉවසුවා නම් මට මේ කරදරේ වෙන්නේ නැහැ කියලා මම මේ අමාරුවේ වැටෙන්නේ නැහැ කියලා. එතකොට අපිට පේනවා මේ තමාවට තමාව පාලනය කරගන්න බැරිවීම. ඒක නොයේක් අකුසල් සමහරලාට මහා පුදුම අකුසල් වලට වැටෙන කාරණයක්. ඒ නිසා ඔබව රැකගන්න, ඔබේ හිත රැකගන්න, ඔබව පාලනය කරගන්න, ඔබේ වචනය, ඔබේ හිත, ඔබේ ක්‍රියාව පාලනය කරගන්න ඔබ දක්ෂ වෙන්න. සමහරලාට ඊරිසියාව ඇති වෙන්න පුළුවන්. කෙනෙක්ගේ සැප සම්පත් දැකලා ඊරිසියාව උපදින. ඒ වෙලාවට හිතට මෛත්‍රී වඩන්න. මුදිතාව කියන්නේ අනුන්ගේ සැප සම්පත් දැකලා සතුටු වෙන්න පුළුවන් හිතක් ඇති කෙනෙක් වෙන්න. අනේ ඒ අය රැස් කරගත්ත පින නිසානේ මේ දේවල් ඒ අයට ලැබෙන්නේ කියලා අනුන්ගේ සැප සම්පත් දැකලා ඊරිසියා කරන්නේ නැතුව ඒකට ආශිර්වාද කරන්න තරම් තමාගේ හිත දමනය කරගන්න. ඊළඟට කෙනෙක් ගැන ඊරිසියාවක්, ද්වේෂයක්, වෛරයක්, පලිගැනීමේ සිතුවිලි එනකොට ඔබ හිතන්න මේක හරියට යකඩේක මලකඩ යකඩේ විනාශ කරනවා වගේ. මේ මගේ හිතම නේද අපිරිසිදු වෙන්නේ, මේ ද්වේෂය නිසා මම්ම නේද නැසෙන්නේ. ඒ නිසා මම මගේ හිත රැක ගන්නවා කියලා ඔබ ඔබේ හිත ද්වේෂයෙන් ආරක්ෂා කරගන්න මෛත්‍රිය වඩන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනයි. ව්‍යාපාදයෙන් හිත මැඩ ගන්නකොට මෛත්‍රිය වඩන්න. අන්න තමාව රැක ගන්න ක්‍රමේ. ඊළඟට අසුභහ භාවේ තබ්බා රාගස්ස පහනයි. රාගෙන් ඔබේ හිත නිතර යටපත් වෙනවා නම් ඔබ නොමග යනවා නම් අසුභේම බහුල වශයෙන් වඩන්න කියන ඔබේ හිත ආරක්ෂා වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෛත්‍රිය වඩන්න, ද්වේෂය යටපත් කරන්න, ඊළඟට අසුභේ වඩන්න, රාගය යටපත් කරන්න. ඊළඟ දේ තමයි ආනාපාන සති භාවේ තබ්බා විතක්කෝපච්ඡේදයි. විතර්ක මේක කොහොමද, අරක කොහොමද, අර ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් වැටිච්ච ගමන් අර දූවිලි ටික එහෙම යටපත් වෙලා පැහැදිලි වෙනවා. ඒ වගේ ඇවිස්සිච්ච හිතක්, කලබල වෙච්ච හිතක්, සංසිඳිලා නැති මනසක් ආනාපාන සතිය තුළ බොහෝම සංසිඳෙනවා, සැහැල්ලු වෙනවා, සාන්ත හිතක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබේ හිත ඔබ රැක ගන්න නම් හිත කාමරාගෙන්, ව්‍යාපාදෙන්, තීන මිද්දෙන්, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ කෙලෙස් වලින් නීවරණ කියලා කියයි. අපි මේ සංයෝජන මේ මොන වචනෙන් ගත්තත් ඔබේ හිතට එන මේ ක්ලේශ ධර්මයන්ගෙන්, රාග, ද්වේෂ, මෝහ නිසා නොමග යන ක්ලේශ ධර්මයන්ගෙන් ඔබ ඔබේ හිත රැක ගන්න දක්ෂ වේ. බොහෝ වෙලාවට සමහරු ලෝකයාට පේන්න පන්සිල් ගන්න. සිල් රෙදි පොරෝ ගන්න ලේසි. සිල් ගන්නත් ලේසි. කියනකොට කියන එකනේ තියෙන්නේ. හැබැයි මේ ශික්ෂාපද ටික රැක ගන්නවා කියන එක ලේසි සෙල්ලමක් නෙමෙයි. සමහරු ලෝකයාට පේන සිල් ගත්තත් රහසින් පව් කරන මිනිස්සු. ඒ නිසා තමයි අපි බුදුරජාණන් වහන්සේ ගැන උන්වහන්සේගේ ගුණ කියනකොට කියන්නේ අරහං ගුණේ රහසින්වත් පව් නොකලසේක කියන. අන්න බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච ගුණය. හැබැයි මේ ලෝකේ අනික් අය බොහෝ දෙනා සමහරු ලෝකයාට එක විදිහකට පෙනී හිටියට රහසින් මිනිස්සු පව් කරනවා. ඒ අය සමහරලාවට හිතනවා මේවා කවුරුත් දන්නේ. මම මේ කරපු දේ කවුරුත් දැකලා නැහැ. මේක යන්තම් මං බේරුණා. කොහොම හරි මං හොරෙන් වැඩේ කරගත්තා. හැබැයි පින්වතුනි දෙවියන් දකින්න. බොහොම ලස්සන දේශනාවක් තියෙන අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මහණෙනි මේ ලෝකේ තමන් ගැන සියල්ල දන්නේ තමන් කියනවා. එතකොට ඔබ ගැන ඔබ කරන කියන දේවල් ඔබ කවුද, ඔබ ලෝකෙට මොන මූණ පෙන්නගෙන හිටියත් ඔබේ සැබෑ මූණ මොකක්ද කියන එක ඔබේ හෘද සාක්ෂිය දන්නවා. ඒ ඔබ ගැන ඔබ දන්නේ යම්සේද මේ ලෝකේ දෙවියොනුත් ඔබව ඒ විදිහටම දකින්නවා කියන ඔබේ හිතයි දකින්නේ, ඔබේ සිතුවිලි දකින්නේ, ඔබේ ක්‍රියාව දකින්නේ. ඒ නිසා දෙවියන්ට හොරෙන් පව් කරන්න බෑ. දෙවියන් දකිනවා. ඔබ කරන සියලු දේ දෙවියන්ට පේනවා. ඊළඟට දෙවියන් දකිනවා වගේම ඔබේ හෘද සාක්ෂිය සියල්ල දන්නවා. හිත දකින පරචිත්ත විඥානන ඥානිය උපදවාගත්ත ආර්යයන් වහන්සේලාට ඒ විදිහට මේ අයගේ සිතුවිලි ක්‍රියාවන් ඒ හිත දකින්න පුළුවන් කියන. ඒ නිසා
ඔබට කවදාවත් ලෝකේ කාටවත් හොරෙන්නම් වැරදි වැඩ කරලා ජීවත් වෙන්න බෑ. ඔබ හිතුවට ඔබේ දේවල් කවුරුත් දන්නේ නැහැ කියලා දෙවියන් ඒ දේ දකිනවා. ඒ නිසා ඔබට මරණාසන්න වෙනකොට තමයි ඔවා චිත්‍රපටි වගේ හිතට බලවත් වෙන්නේ. අයියෝ මම මේ වගේ වැරදි වැඩ කරා. අයියෝ මම මේ වගේ පව්කම් කරා. අනේ මට වැරදුනා කියලා ඔවා එකින් එක ඔබට මතක් වෙන්න ගන්නවා. හිතට වද දෙන්න ගන්නවා. ඒ නිසා පින්වතුනි තමාගේ හිත රැක ගන්න දක්ෂ වෙන්න. ඔබ පාලනය කරගන්න. ඔබේ හිතට එන කෙලෙස් සිතුවිලි පාපී සිතුවිලි යටපත් කරගන්න වීරිය වඩන්න. මේක වීරියෙන් කරන්න ඕනේ දෙයක්. මේ වීරිය කියන එක බුද්ධ ශාසනයේ හැම තැනකම යෙදෙනවා. දැන් බලන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කරනකොට අපි කතා වෙනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්නවා. නෝපන් අකුසල් නෝපදවන්න එක යටපත් කරගෙනම යටපත් කරලම දාන්න වීරියෙන් තමයි යටපත් කරගෙන ඉන්න තියෙන්නේ. නෝපන් කුසල් තියෙනවා ඒවා අපි උපදවන්න ඕනේ. දන් දෙනවා සීල රකින්නවා භාවනා කරනවා මෛත්‍රිය වඩනවා ඒ කුසල් උපදව ගන්න මහන්සි ගන්නවා වීරිය වඩනවා. උපන් කුසල් අපි දැනටමත් උපදවාගත්ත කුසල් තියෙනවා. අපි හිතමු අපි ටික වෙලාවක් හරි භාවනා කරනවා හැමදාම බුදුන් වඳිනවා. දවසකට පැය භාගයක් භාවනා කරනවා. අන්න අපි මතු කරගත්ත උපදවාගත්ත කුසල්. දැන් ඔබ දන් දීලා තියෙනවා පින් කරලා තියෙනවා. ඒවා උපන් කුසල් බලවත් කරන්න. ඒක තමයි ඉස්සර මිනිස්සු පින් පොත් තියාගෙන හරි මම මේ වගේ පින්කම් කරා මේ වගේ පින්කම් කරා කියලා කරපු පින සිහි කර කර ඒ පින බලවත් කරන්න. ඒ නිසා ඔබ ඔබේ හිත රැක ගන්න දක්ෂ වෙන්න. ඔබේ හිත දමනය කරගන්න ඔබ දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. අන්න එතකොට ඔබට මේ මහා මංගල සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්නපු දෙවනි ගාථාවට ඇතුළත් මේ කාරණා ඔබේ ජීවිතයේ තුලින්ම ඔබට ඇති කරගෙන මේවා තමයි මංගල කරුණු යහපත් දේවල්. මේ මහා මංගල සූත්‍රයේට කැටි වෙලා තියෙන කාරණා ටික විමසගෙන යනකොට ඔබට තේරෙයි මෙතනින් එහාට ආයි ලෝකේ යහපත් කියලා දෙයක් නැහැ. සියලුම යහපත කියලා මේ ලෝකයේ තුල විශ්වයේ තුල යමක් ඇද්ද? ඒ සියලුම යහපත් දේවල් මංගල දේවල් හොඳ දේවල් සියල්ල කැටි කරගත්ත දේශනාව තමයි මහා මංගල සූත්‍රය. ඒ නිසා තමයි මේක බලවත්ම දේශනාවක් වෙන්නේ. මේක හරියට සෙත් ගාථාව නිතර කෙනෙක් සජ්ජායනා කිරීම තුළ එයාට සිත ප්‍රාර්ථනා කරගෙන ඒ වගේ මහා මංගල සූත්‍රයේ තියෙන යහපතමයි. ඒතම් මංග ගාථාවෙන් ගාථාවට ඒතම් මංගල මුත්තමයි ඒතම් මංගල මුත්තම මෙයයි යහපත මෙයයි සිත මෙයයි හරිදේ. එතකොට මෙන්න මේ කාරණා මුල් කරගෙන අපි මේ මහා මංගල සූත්‍රයේ තියෙන කාරණා මේක සජ්ජායනා කරනකොටත් පින රැස් වෙනවා. ඒ නිසානේ තුන් සූත්‍රේ අතීතේ ඉඳන් ඔබේ ආච්චිලා සීයලා ඔබේ පැරණු බලන්න ඉස්සර තුන් සූත්‍ර මිනිස්සුන්ට කටපාඩම් පරණ මිනිස්සුන්ට හැමදාම බුදුන් ඇඳලා තුන් සූත්‍ර කියනවා. හැබැයි ඒ කියන දේ ඔබට මේ කාරණා එකින් එක ඔබ තුල ඇති කරගන්න පුළුවන් නම් අන්න 100%ක්ම ප්‍රතිඵල ලබන්න. මහා මංගල සූත්‍රයේ තියෙන මංගල කාරණාවල ප්‍රතිඵලය ඔබේ ජීවිතයේ තුලින්ම ඔබට අත්දකින්න ලැබෙන්නේ ඔබ තුල මේ කාරණා ඇති කරගන්න දක්ෂ වුණොත්. අන්න ඒ නිසා පින්වතුනි අපි මේ කතා කරපු කාරණා ඔබ පතිරූප දේශවාසී මංගල කාරණා සමහරලාට මේ කතා කරනකොට ඔබට හිතෙන්න පුළුවන් අයියෝ අපි නම් ඉන්නේ මේ අපේ නම් කරුමයකට බණපදයක් අහන්න නැති ගමක බණපදයක්වත් අහන්න මේ නෑදෑයෝ මේ පිරිස අපි ඇසුරු කරන යාළුවෝ අපිට නම් ධර්මේ නම් දියුණු කරන්න ලැබෙන්නේ නෑ මේ මෙහි හිටියොත් නම්. එතකොට බුද්ධිමත් කෙනා නුවණ තියෙන කෙනා සමහර වෙලාවට ධර්මයේ ඇහෙනකොට ධර්මයේ හොයාගෙන යනවා. ඒ නිසා තමයි සමහරු ගිහිල්ලා පැවිදි වෙන්නේ. පතිරූප දේශයක් හොයාගන්නවා. ධර්මයේ දියුණු කරන්න සුදුසු තැනක් හොයාගෙන ආරාමෙන් ආරාමයට යනවා. නිවන් මඟ හොයාගෙන කල්යාණ මිත්‍රයෝ හොයා යනවා. සමහර අය විදේශ රටවල් වල හිටපු අය මේ බණ අහලා ඒ රටවල් අතහැරලා ගම් රටවල් අතහැරලා මේ ලංකාවට ඇවිල්ලා පැවිදි වෙලා පැවිදි ජීවිත ගත කරන බොහෝ විදේශික ස්වාමීන් වහන්සේලා මේ ලංකාවේ ඉන්නවා බණ භාවනා කරගෙන ආරණ්‍යගතව මහ වනාන්තරවල භාවනා කරගෙන ඉන්න යුරෝපීය ජාතිකයන් ඇමරිකාව කැනඩාව නොයෙක් විදේශ රටවල ඉපදිච්ච හැබැයි ඒ රටවල් අතහැරලා ඔවුන් දන්නවා ඒ රටවල් අපි මේ ජීවත් වෙච්ච රටවල් අපි ඉපදිච්ච රටවල් අපිට නිවන් මඟ දියුණු කරන්න සුදුසු ප්‍රදේශ නෙමෙයි. ඒ නිසා පතිරූප දේශයන් හොයාගෙන යනවා.
ඒ හොයාගෙන ගිහිල්ලා ඒ සුදුසු ප්‍රදේශයක ජීවත් වෙන්න වාසය කරන්න Tamanට පරිසරය හැදෙනවා කියන්නෙම අන්න මංගල කාරණය. එතකොට ඒකට අවස්ථාව සැලසෙන්නේ පෙර පින. ඒකත් ඒකට එකට බැඳිලා යන්නේ. පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් ඇති බව. පෙර පිනෙන් තමයි ඔබට කල්යාණ මිත්‍ර සේවනය ලැබෙන්නේ. පෙර පින නිසාමයි ඔබට සත්පුරුෂ ආශ්‍රය ලැබෙන්නේ. පෙර පින නිසාමයි ඔබට ධර්මයේ මුණ ගැහෙන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍ර සේවනයේ ප්‍රතිරූප දේශයක ඉපදීම සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ පෙර පිනෙන් ඔබට ලබලා දෙනවා. එතකොට මේ දේවල් ලැබෙනකොට ඔබට ධර්මයේ කොච්චර අහන්න ලැබුණත් ඔබ තුලින් ඔබව දමනය කරගන්නේ නැත්නම් අත්ත සම්මා පණීදීච තමා තමාව දමනය කර ගැනීම, තමා තමාව රැක ගැනීම, තමන්ගේ හිත පාලනය කර ගැනීම, තමා සීලයක පිහිටලා තමාව දමනය කර ගැනීමට තමන් දක්ෂ වුණේ නැත්නම් ඔබට ප්‍රතිඵල කරා යා ගන්න අමාරු වෙනවා. ඒ නිසා පින්වතුනි මේ බුද්ධ ශාසනය තුල මේ ධර්මයේ තියෙන ಗುಣ අතර ගත්තොත් මේ ධර්මයේ ඕපනයිකයි. තමා තුලින් දකින්න තියෙන, තමා තුලින්මයි විමසලා බලන්න තියෙන. ඒ නිසා මේ කියපු ධර්ම කාරණා ඔබ හොඳට තේරුම් අරගෙන ඔබ තුලින් බලන්න. ඇත්තටම මේ මංගල කාරණා මේවා මගේ ජීවිතේට මං මොන විදිහටද ගලපගෙන තියෙන්නේ? මේ පෙර පින මං මතු කරගෙන තියනවාද? මම ජීවත් වෙන පරිසරය මට ධර්මයේ දියුණු කරන්න සුදුසු පරිසරයක් කරගෙන තියෙනවද? ඊළඟට ඔබ පාලනය කරගෙන දමනය කරගෙන තියෙනවද? හැබැයි මේ සියල්ලට බුදුරජාණන් වහන්සේ බලන්න පළවෙනිම දේ පෙන්වුවේ මහා මංගල සූත්‍ර පළවෙනිම එක අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවන. මේ මහා මංගල සූත්‍රයේ සඳහන් මේ මංගල කරුණු ඇති කරගන්නත් පළවෙනිම දේ තමයි ඔබේ ඇසුර හදාගන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රය තරම් ධර්මාවබෝධයට උපකාර වෙන බාහිර අංගයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ නිසා කල්යාණ මිත්‍රයන් ඇසුරට ඔබ පුරුදු වෙන්න. ඔබ දැනටමත් ඇසුරු කරන්නේ ධර්මයකට යොමු වෙලා නැති පාපී ජීවිත ගත කරන, දුස්සීල ජීවිත ගත කරන, අපායටම නැඹුරු වෙච්ච පාප මිත්‍රයන් නම් ඔබට ඔවුන්ව ධර්මයට යොමු කරගන්න අපහසු නම් ඔබ හරි බේරෙන්න. සියලු දෙනා එක්ක අපාය යනවට වැඩිය තමන් තමාව බේරගෙන තමන් හරි ගැලවෙන්න උත්සාහයක් ගන්න. ඒ නිසා පළවෙනිම දේ තමයි අසේවනාච බාලාණ. පාපී අදහස් ඇති මේ පාපී පුද්ගලයන් ඇසුරු කිරීමෙන් වැළකීම තුලමයි ඔබට පණ්ඩිතානංච සේවන. පණ්ඩිතයන් ඇසුරු කරන්න ලැබෙන්නේ. අන්නේ මංගල කාරණා එකින් එක ඔබේ ජීවිතේ ගලපගෙන යනකොට මේ කියන සියලු දේවල් තුල ඔබ ධර්මාවබෝධයට අවශ්‍ය පරිදි ඔබේ ජීවිතේ සකස් වෙලා එනවා. ඒ නිසා මේ මංගල කාරණා තුල අද දවසේ අපි කතා කරේ දෙවනි ගාථාවට අයිති පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පණීදිහිච ඒතම් මංගල මුත්තමං කියන මේ දෙවනි ගාථාව. ඉතින් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා මේ ගාථාවේ සඳහන් වෙන මේ මංගල කාරණා ඔබේ ජීවිතය තුල ඔබ ඇති කරගෙන ඔබට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධා දී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මීයම අවබෝධ කරගන්නම මේ ධර්ම ශ්‍රවණ මේ පිනත් ඔබේ ජීවිතයට උපකාර වේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි අද දවසේ මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පින සියලු දෙවියෝ සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ තුම් නිවනටම පත් වේවා කියලා අපි සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදයත් ඔබ හැම දිනාටම සැලසේවා කියලා මේ ලැබූ නව වසරේ අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ධර්ම දේශනාවේ දායකත්වය බාරගෙන කටයුතු කරන්නේ මහරගම පදිංචි සුනිත් තාරක විජේසිංහ, ඒ වගේම වින්ද්‍යා ශමිගා රත්නායක ඒ පින්වතුන් තමයි අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන්නේ. මේ අයගේ අරමුණු අතර සඳහන් වෙන්නේ ධර්ම දානමේ කුසල ධර්මයේ කුසල කර්මයේ මුල් කරගෙන සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ නිවන් අවබෝධයේ පිණිස මේ පින පාරමිතාවක්ම වේවා කියන උතුම් ප්‍රාර්ථනාවයි. ඒ වගේම බුද්ධ ශාසනය ආරක්ෂා කරන සම්‍යක් දෘෂ්ටික දෙවියන් ඇතුළු සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙලා නිවන් අවබෝධයටම මේ පින ඒ අයටත් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවත් පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තා ඥාතීන් ඇද්ද ඒ සියලු පින් ගන්න පුළුවන් සියලු ඒ
පිරිස මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගෙත් පරලෝ ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනේ මහරගම පදිංචි සුනිත් තාරක විජේසිංහ මහත්මයා වින්ද්‍යා ශමීගා රත්නායක මහත්මිය ඇතුළු පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඒ වගේමයි අද දායකත්වයෙන් සම්බන්ධ වෙන රඹුක්කන මිහිඳු මාවත පසිඳු විමුක්ති රාමනායක මහත්මයා මේ අයගේ අරමුණු අතර සඳහන් වෙන්නේ මීට වසර 4කට පෙර මිය පරලොව ගිය ප්‍රියන්ත රාමනායක පියාණන්ට මේ පින් අනුමෝදන් වෙලා පරලෝ ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනයත් ඒ වගේම උපෝපන්න ආත්ම භාවයන් වල මෙවැනි දරුණු රෝගාබාධයන්ට පත් නොවි උතුම් ධර්මාවබෝධයේ පිණිස නිදුක් නිරෝගී සම්පන්නිය ඇතුවම උපදින්න මේ මිය පරලොව ගිය ප්‍රියන්ත රාමනායක පියාණන්ට මේ පින උපකාර වේවා කියන ඒ පුණ්‍යානුමෝදනා චේතනා. ඒ වගේ මීට වසර 23කට පෙර මිය පරලොව ගිය පොඩි අප්පුහාමි රාමනායක සීයාටත් මේ පින් අනුමෝදන් කිරීම අරමුණු අතර තියෙනවා. ඒ වගේ මේ පවුලේ මිය පරලොව ගිය සියලු ඥාතීන් ධර්ම ශ්‍රවණය කරන ඔබ හැමදෙනා නමින් මිය පරලොව ගිය ඥාතීන් සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගෙත් පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. සුජීවත්ව සිටින පවුලේ හැම දිනාටම ආශිර්වාද කිරීමත් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒ වගේම රැකී ආරක්ෂා කටයුතු මේ සියල්ල සාර්ථක කරගන්න මේ ධර්ම දානමේ පිනේ අයට උපකාර වේවා කියන උතුම් ප්‍රාර්ථනායි පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා. ගන්න හිලන හුස්ම රැල්ලක් පාසා තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවරන සැලසේවා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ සියලු පින උපකාර වේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරමින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබූ නව වසරේ 2018 වර්ෂයේ සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන තව තවත් පින් දහම් කුසල් දහම් දියුණු කරගෙන ධර්මාවබෝධයේ කරාම යන වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. ඉරිදා සිට්නේ තසපුව ධර්මානුශාසනාවයි නිමවටපත් උනේ මහා මංගල සූත්‍රය ඇසුරු කොටගෙන තවත් උතුම් වූ ගාථාවක අර්ථය අපි ඉන්න සමාජයේ ඉන්න අපටත් එදා බුද්ධ කාලීන සමාජයේ සිදු වූ කාරණා පෙරදරි කරගෙන ඒ උපමා ඒ වගේම උදාහරණ අරගෙන අපි හැමදෙනාම දේශනා කරන්නට යෙදුනේ කොතරම් වාසනාවක් අපේ ජීවිතයට මේ මංගල කාරණා ඔස්සේ උදා වෙනවාද කියන කාරණය ඔබට දැනගන්නට අවකාශ උදා වුණා. අපි ඊළඟ සාකච්ඡාවේදී ධර්ම සාකච්ඡාවේදී තවත් මේ ආශ්‍රිතවම කාරණා ඔබට සිහිපත් කර දීමේ අපේක්ෂාවෙන් කෙටි විරාමයක් සඳහා යමු වෙනයි. ඉදා සිටනේ තසපෙන් සූදානම් වෙන්නේ ධර්මානුශාසනාව පවත්වපු පූජනීය කලිකමේ ඥානදීප අපේ හැමදෙනා වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි විරාමයකට යමු වෙනවා. Travel Net සමග දඹදිව වන්දනාමාන කොට සිත් පහදවාගත් පින්වතුන් අපි S2 වගේ බලාගත්තා. මුදලට වැඩිය දහස් ගානකින් හොඳයි. ඇත්තටම net එකේ අරමුණ වෙලා තිබුණේ බුද්ධාලම්බන ප්‍රීතිය සමග උසස් සත්කාරයක් එක්ක ආධ්‍යාත්මික වන්දනාවක් කරනවා. 200ක් එය ඉෂ්ට වුණා කියලා. මට 25යි වෙන්නේ. මං අහලත් තිබ්බේ ගොඩක් දුෂ්කරයි. Travel Net මගින් යන්න ඕන නිසා හැම පහසුකමම අපට ලැබුණා. අසිරිමත් බුද්ධ දේශය net පුරා දැක ශ්‍රද්ධා සිත් පෙරටුව වන්දනා කිරීමට Travel Net සංවිධානය කරන නේත්‍රාභි වන්දනා දින 13 වන්දනා චාරිකා පෙළ සමග එක්වන්න අමතන්න 0112 863 363 0112 863 පිටත්වීම් පෙබරවාරි සිට මාර්තු දක්වා ශ්‍රද්ධාව පෙරදරි වන්දනාවකට Travel Net. අපි නැවත සම්බන්ධ වෙනවා සිට්නේ තසපුව සමග. ඉරිදා වැඩසටහනේ අපි මේ කතා බහ කරමින් ඉන්නේ ධර්ම දේශනාව තුළදී අපි හැමෝටම සිහිපත් කරන්නට යෙදුනේ ඉතා වැදගත් වූ සූත්‍ර දේශනාවක්. අපේ මේ සූත්‍ර දේශනා අතර
බොහෝ දෙනා බොහොම ප්‍රිය කරන තුන් සූත්‍රයට අදාළ වූ මහා මංගල සූත්‍රයේ පෙරදරි කරගෙන තමයි අද දවසේ ධර්ම දේශනාවත් සිදු කරන්නට යෙදුනේ. ඉතින් අපි ධර්ම සාකච්ඡාවට මේ ආශ්‍රිතව වගේම සාමාන්‍යයෙන් අපිට ධර්මයේ නියැලෙන, ධර්මයට යොමු වෙන, ධර්මයට එන්නට උත්සාහ දරන අපේ ශ්‍රාවකයන්ට ඒ සඳහා අත්ලක් වී මේ මඟ කියා දෙන්නටයි මේ ධර්ම සාකච්ඡාව තුලත් උත්සාහ දරන්නේ. බොහොම ගෞරවයෙන් නැවත වාරයක් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපේ පූජනීය ගලිකමේ ඥානදීප හාමුදුරන් වහන්සේව පිළිගනු ලබන අවසර අපේ හාමුදුරනේ. හාමුදුරනේ මේ මහා මංගල සූත්‍රය මේක බෞද්ධයෝ බොහෝ කැමැති සූත්‍ර දේශනාවක්. තුන් සූත්‍රයේ විශේෂම කරණීය මෙත්ත සූත්‍රය, ඒ වගේම රතන සූත්‍රය, මහා මංගල සූත්‍රය අපේ බෞද්ධයන්ට බොහොම කටපාඩම් සූත්‍ර දේශනා තුනක්. මේ සූත්‍ර දේශනා ඇසුරේ අපි බෞද්ධයන් විදියට මනුෂ්‍ය ලෝකේ අපි මේ වගේ කටයුතු කරද්දී ධර්මයේ වඩද්දී දැන් මහා මංගල සූත්‍රය දෙවියන් සම්බන්ධවත් බොහොම සමීපව කාරණා තිබෙනවා. දෙවියනුත් මේ මහා මංගල කාරණා නැත්නම් මේ මහා මංගල සූත්‍රයේ දේශනා කරපු වහන්සේ දේශනා කරපු මේ කාරණා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනවා ඇති. ඔව් ඇත්තටම වරුණ දැන් මේ ප්‍රශ්නේ ගෙනාවේ දෙවිවරුනේ. දැන් මනුස්ස ලෝකෙන් පටන් ගත්ත ප්‍රශ්නේ අවසානයේ දිව්‍ය ලෝකෙටම ගිහිල්ලා ප්‍රශ්නෙට විසඳුම හොයන්න ආවේ දෙවි කෙනෙක්. එහෙමයි. ඇවිල්ලා තමයි බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ බහූ දේවා මනුස්සාච මේ බොහෝ දෙව් මිනිසුන්. එතකොට දෙවියන්ටත් අදාළයිනේ. එහෙමයි. බොහෝ දෙව් මිනිසුන් මංගලානි අචින්තේ මංගල කරුණු මොනවද කී වාද විවාද කර කර යනවා. ඒ නිසා මේ මංගල කාරණා ගැන බොහොම කරුණාවෙන් දේශනා කරන්නයි කියලා මේ ප්‍රශ්නේ අහන්න ආවේ දෙවි කෙනෙක්. ඒ වෙලේ තමයි බුදුරජාණන් වහන්සේ මේ මහා මංගල සූත්‍රයේ දේශනා කරන්නේ. එතකොට මේකේ තියෙන කාරණා බලනකොට මේ ලෝකයේ මේ විශ්වයේ තුල යම් තාක් යහපත් දේවල් තියෙනවාද ඒ සියලු දේම කැටි කරගත් දේශනාව තමයි මහා මංගල සූත්‍රය. ඒ කියන්නේ ඕනෑම තැනක ඕනෑම ස්ථානයක නැත්නම් ඕනෑම පුද්ගලයෙකු තුළ තිබෙන වටිනාම දේවල් මේ කැටිලා තිබෙනවා. අපි ගම් පළවෙනි ගාථාව අසේවනාච බාලාන පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීය. එතකොට මේ දෙවියන්ට උනත් ධර්ම මාර්ගය යන්න නම් ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍ර නිවනට නැඹුරු වෙච්ච දේවතාවරු ඇසුරු කරන්න ඕනේ. ඒ අය තමයි එකතු වෙන්නේ සුධර්මාදීවේ සභාව. දැන් පූජාච පූජනීයානන් කියනකොට පිදියුත්තන් පුදනවා. පිදියුත්තන් කියලා මෙහිදී දන්නේ ශාස්ත්‍රවරුන්ද, ගුරුවරුන්ද, තමන්ගේ සියලු දෙනාම ඉහළ ඉඳන් පල්ලෙහාටම එනකොට මුලින්ම පිදියුත්තන් අතර අග්‍රම කෙනා තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ. එතකොට උන්වහන්සේ වෙනුවට තමයි අද උන්වහන්සේ පිරිනිවන් පාල නිසා උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා ඊළඟට පාරිභෝගික උද්දේශික කියන මේ ත්‍රිවිධ චෛත්‍ය අපි පිදියුත්තන් හැටියට ඒ පුද පූජා පවත්තා. දැන් පිදියුත්තන් කියනකොට අපි හඳුනන්නේ මිත්‍යාවට වැටෙන ඉඩ කඩක් නැද්ද? දැන් අපි හිතමුකෝ දැන් මිත්‍යා දෘෂ්ටික මතයක් දරන පූජකවරයෙක් හෝ යම් කෙනෙකු ඉන්නවා නම් ශාස්ත්‍රූ කෙනෙකු ලෙසින් කටයුතු කරන්න උත්සාහ දරනවා නම් ඒක සමාජගත වීමත් එක්ක එතකොට ඔහු පිදියුත්තෙක් වෙනවා. ඒ ඉන්න පරිසරය තුර හෝ ඒ ශ්‍රාවකයා අනුගාමිකයන් තුල. එතකොට ඒ පිදියුත්තන් තුලින් හොඳ නෙමෙයි වෙන්නේ යහපතක් වෙන්න ඉඩ කඩන්න තියෙන මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ. ඒ නිසා තමයි මේ සම්මා දිට්ඨියෙන් යුක්තව තමයි මේ සියලු දේවල් බුදුහාඳුර පෙන්නන්නේ. දැන් ලෞකික සම්මා දිට්ඨිය නැත්නම් තිසරණේ පිට ගන්නත් බෑනේ. කර්ම කර්මඵල විශ්වාසයේ හොඳ නරක යහපත අයහපත මේක තේරුම් ගන්න පුළුවන් කෙනා තමයි ලෞකික සම්මාදිට්ඨියට ආපු කෙනා තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට මහන්සි ගන්න. එතකොට සම්මාදිට්ඨියක පිහිටපු කෙනා තමයි නිවැරදි පිදිය යුත්තන් කවුද කියලා අඳුනගන්න. දැන් අපි ගම කෙනෙක් ඉන්නවා. එයා මේ තුනුරුවන් ගැන ඒ තරම් දැනුමක් නැහැ. හැබැයි එයාත් පිදිය යුත්තන් හැටියට එයා හිතනවා මේ බුදුහාමුදුරු ගෙදර බුදුන් අම්මා තමයි සියලු බුදුන්. දැන් එතන බුදුහාමුදුරන්ටත් ගරු කරනවා. ඒ වගේ අම්මටත් ගරු කරන එක පිනක් නෙති. එතකොට එහෙම යා අම්මට මේ වඳිනවා. තාත්තට සමහරව හිතනවා අපි අම්මා තාත්තට සලකනවා. අපි මේ ඔය වැරදි වැඩ කරන්නේ. අපිට ඒ නිසා පන්සල් යන්න. එහෙම හිතන කොටසකුත් ඉන්නවා. අපි ඔය ගිහිල්ලා බොරුවට නිකන් මෝන පෙන්නන්න පින්කම් වල ඉන්න ඕනේ. අපි කාටවත් කරදරයක් කරන්නේ. අපි ගුණයහපත් ජීවත් වෙනවා. එතකොට ඒ එක එක දෘෂ්ටි වල ඉන්න හැබැයි ඒ අය අපි හිතමු අවංකවම වැඩි හිටියන්ට සලකනවා. දෙමාපියන්ට සලකනවා. අර මේ ගරු කළ යුත්තන්ට ගරු කරනවා. ඒ මට්ටමින් ජීවත් වෙනකොට උන්ටත් පිනක් රැස් වෙනව නැත්තේ නෑ. හැබැයි අග්‍රම පින රැස් වෙන්නේ ලෝකී පිදිය යුත්තන් අතර බුදු කෙනෙකුට වන්දනා කරා කියන්නේ බුදු කෙනෙකුට ඒ චෛත්‍යයකට හරි එක මලක් පූජා කරා කියන්නේ ඒකේ ආනිසංසයි මෙතකයි කියලා සීමා කරන්න බෑ. එහෙමයි. එතකොට ඒ වගේ ඉහළම පිදිය යුත්තන් අතර අග්‍රම කෙනා ලෝතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අරමුණු කරගෙන පුද පූජා කරනකොට රැස් වෙන පින මෙතකයි කියලා සීමා කරන්න බෑ.
එතකොට එතනින් පහළට එනකොට ගුරුවරුන්ට Tamanට යමක් උගන්වපු ශිල්ප ශාස්ත්‍ර උගන්වපු ගුරුවරයන් වෙනුවෙන්. එතකොට ඒ අය මේ ධර්මයේම උගන්වපු ගුරුවරු නොවෙන්න පුළුවන්. තමයිලාට අපිට පුංචි කාලේ ඉඳන් යමක් උගන්වලා හොඳ නරක කියලා දීලා Tamanට ඇස් පාදලා මේ නුවණ යොමු කරලා මේ සමාජ ජීවත් වෙන්න උගන්වපු ගුරුවරු ඉන්නවා. එතකොට ඒ අයට ගරු කළ යුතුයි. ඒ අයට ගරු කරනවා. ඒ අයට වන්දනා කරනවා. ඒ අයට එතන අපි මේ අර චෛත්‍යයක් වඳිනවා වගේ වැන්දේ නැති වුණාට ඒ අයට ගරු සත්කාර කරනවා. දැන් බස් එකක නැග්ගා සමහර ලාවට ඒ වැඩි හිටියෙක් නැග්ගට පස්සේ වයසක කෙනෙක් නැග්ගට පස්සේ ඊළඟට ඒ ගරු කළ යුත්තන්ට ගරු කිරීම. භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරාට පස්සේ ඒවා පින් රැස් වෙන දේවල්. ගරු කළ පිළිය යුත්තන් පිදීම, ගරු කළ යුත්තන්ට ගරු සත්කාර කිරීම. එතකොට මෙන්න මේ ගුණධර්ම තුලත් විශාල පිනක් රැස් වෙනවා. ඒ අනිත් දේවල් වල රැස් වෙන පිනට වඩා අග්‍රම පින රැස් වෙන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා සිදු කරන මේ පුද පූජාවල් තුල. දැන් මේ සියලු කාරණා බැලුවාම මේක බෞද්ධයන්ට විතරක් සීමා වුණු කාරණාවක් නෙවෙයි. අන්‍ය ආගමිකයන්ට පවා මේ තුලින් තමන්ගේ ජීවිතයට යහපත් දේවල් ඔකටම ඒ අය ඉන්න තැන ඉඳන් ඔවුන් මේක තමන්ට ගලපා ගැනීම තුල අර නිවන්නාව දැන් බෞද්ධයන්ට මේ දේශනාවම නිවනට දැන් අවසානයේ එනකොට තියෙන දැන් තමාව දමනය කර ගැනීම ආර්ය සත්‍ය අවබෝධයට අන්තිම ටික චතුරාර්ය සත්‍යයටමයි ගලපලා තියෙන අන්තිම මංගල කාරණා ටික. එතකොට දැන් අන්‍යාගමිකයෝ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නිවන් දකින්න අදහසක් නැති වුණත් මේ මංගල කරුණු 38ම නැති වුණත් මේකෙන් වරුණ 1 2 5 10ක් ඇති කරගත්තා කියලා හිතන්න. ඒකත් කොච්චර යහපතක්ද? එතකොට ඒ දේ තුලම Tamanට විශාල පිනක් යහපතක් සැලසෙනවා. ඉතින් ඒ නිසා සියල්ලම ඇති කරගන්න පුළුවන් වෙන්නේ මේ ඔක්කොම තුල ඇති කරගත්තොත් එයා කෙලින්ම නිවනටම ගිහිල්ලා තමයි අවසාන නතර වෙන්නේ. හොඳයි. ඉතින් ඒ නිවන් මඟ අහුරා තිබෙන කාරණා ඔබ විසින්ම ඔබේ ජීවිතේ නයින් කරගන්න උත්සාහ කරනවා නම් එහෙම ඔබට ඇත්තටම මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ හොඳ ඵලයකට යන්නට පුළුවන්කම තිබෙනවා. අපි හඳුන දැන් මේ පෙර පින පිළිබඳව බොහොම සඳහන් කළා. මේ පෙර පින මතු කරගත යුතු දෙයක්ද එහෙම නැත්නම් කාලීනව මතු වෙනවාද? Tamanට කර්මයක් එක්ක කුසල කර්මයන් වැඩෙන කාලය තුලදී පෙර පින මතු වෙලා අකුසලයේදී යටපත් වෙනවාද? කොහොමද මේක සිදු වෙන්නේ? ඇත්තටම පෙර පින කියන එක කාලෙන් කාලයට පුණ්‍ය විපාක බලවත් වෙනකොට පින මතු වෙලා එනවා. හැබැයි ඒක Tamanගේ උත්සාහය වීරිය මතත් පින මතු කරගන්න පුළුවන්කම තියෙන. දැන් අපි ගමු. දැන් කෙනෙකුට කිසිම උත්සාහයක් නැතුව මලානිකව ඉන්නවා. දැන් විභාගය පාස් වෙන්න හිතනවලු. දැන් මේ එතන විභාගය පාස් වෙන්න දැන් නිකම් ඉගෙන ගන්නෙත් නැත්නම් පන්තියකට යන්නෙත් නැත්නම් පොතක් කියවන්නෙත් නැත්නම් නිකම් පිනෙන් පාස් වෙනවා කියලා එහෙම පාස් වෙන්න පුළුවන්කමක් නැහැනේ. ඔව්. එහෙම වෙන්න පුළුවන්. බොහොම සීමිත පිළිසෙට. එතකොට ඒ නිසා මේකට උත්සාහය කැපකිරීම ඒ සියල්ලත් එක්ක පිනත් එක්ක එකතු වෙලා එනවා. හැබැයි අකුසල එක්කත් බැඳෙන ආයි තියෙනවා. සමහරු කොච්චර පාඩම් කරලා අනේ මහන්සිලා විභාගේ දවසට කලින් දවසේ ඔන්න එක්කෝ මේ උණ ගෑනවා. තම විභාගේ දවසට ඔන්න විභාගේ දවසේ ඉනකොට මොකක් හරි අසනීපයක්. එහෙමයි. මොකක් හරි ප්‍රශ්නයක් කඩාගෙන වැටෙනවා. එක්කෝ ඒ තුල යන්න බැරි වෙන. දැන් ඔය වගේ කොච්චර කී දෙනෙකුට අර කර්මයෙන් අකුසලෙන් වළක්වන අවස්ථා තියෙනවන්නේ. ඒද හැබැයි අර වගේ උත්සාහය වීරිය මත තමයි පින මතු කරගන්න තියෙන. ඉතින් ඒ නිසා මේ පෙර පින කියන එක මේක බොහෝ බලපානවා. දැන් බුදුහාමුදුරුවෝ හොයාගෙන යන්න. දැන් අපි හිතමු මං හරි පින් කරගත්ත කෙනෙක් බුදුහාමුදුරුවෝ මන් ළඟට කොයි වෙලේ හරි එන්න තේ. එහෙම හිතාගෙන හිටියොත් එහෙම වැරදුනම තමයි. ඉතින් ඒ නිසා තමයි හොයා දක්ෂ මල්කාරයා මල් හොයා ගිහිල්ලා මල් මාලා නෙලා ගන්නවා කියන්නේ. ඒ වගේ පින් කරගත්ත කෙනා පිනේ වටිනාකම දන්න කෙනා සසරෙන් මිදෙන්න වීරිය වඩන කෙනා නේ කොහෙද පින් කරගන්න තියෙන්නේ, කොහෙද භාවනා කරගන්න තියෙන්නේ, කොහෙද ධර්මයේ දියුණු කරන, කොහෙද ධර්ම දේශනාවක් තියෙන්නේ, හොයා යනවා. එතකොට ඒකට කැපවීම උත්සාහය වීරිය දැන් මේ පින විතරක් නෙමෙයි සියල්ල මතුවෙන්නේ වීරිය මත. ඒකයි බුදුහාඳුරු පෙන්නන්නේ මහණෙනි අප්‍රමාදී භාවයේ තරම් කුසල ධර්මයන් දියුණු කිරීම පිණිස උපකාර වෙන වෙනත් දෙයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියන්නේ. ඒ නිසා තමයි මේ ලෝකේ කුසල් කියලා යමක් තියෙනවාද ඒ සියල්ල අප්‍රමාදී භාවය කියන තනි වචනයට එකතු කරන්න පුළුවන් කියන. අප්‍රමාදී භාවයත් එක්ක වීරියත් එක්ක. ඒ කියන්නේ වීරියෙන්. ඒ වීරියෙන් තමයි ඒ කියන්නේ උපන් කුසල් දියුණු කරගන්නවා. නෝපන් කුසල් උපදවනවා. එතකොට වීරියම පුළුවන් නෝපන් කුසල් තියෙන පෙර කරපු පින තියෙනවා. ඒක උපදවන්න වීරියෙන් තමයි මතු කරන්න තියෙන්නේ. කරපු පිනක් තියෙනවනේ ඒක තවත් වැඩි දියුණු කරගන්න පුළුවන් වීරිය. ඒ නිසා වීරියම තමයි කුසල් බලවත් කරන්නත් අකුසල් යටපත් කරන්නත් තියෙන. දැන් අපි ගමු ඕකේ බණික් පැත්ත. දැන් අපි හිතමු කෙනෙකුට එක දිගට කරදර එනවා. දැන් මිනිස්සු කියනවානේ අනේ අපල කරදර
එනකොට එහෙම කියනවා. එතකොට ඒ තුල මිනිස්සු දැන් දන්නවා දැන් අපි හිතමු මෙයා දන්නවා මේක මගේ පෙර අකුසල් විපාක දෙන කාලයක් දැන් මේ මට ඇවිල්ලා තියෙන්නේ. මට එක දිගට කරදර එනවා මේක අකුසල විපාක දෙන කාලයක්. එතකොට එහෙම කරදර එනකොට බුද්ධිමත් කෙනා මොකද කරන්නේ? වැඩිපුර පින් කරන්න පටන් ගන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි ධර්මයෙන් ගැලපෙන්නේ නැතත් දැන් මිනිස්සු කරන්නේ එක්කෝ කේන්දරේ බලන්න හරි වෙලාව බලන්න හරි දුවනවා කරදර එනකොට. ගියාම එතනිනුත් ධර්මානුකූල සමාරෝහ පොළඹවනවා වාගිහින් එක දිගට බෝධි පූජා 7ක් තියන්නේ. තුන් සූත්‍රය කියන්නේ. ඔව් වාගිහින් තුන් සූත්‍රය කියන්නේ පිරිත් ටිකක් කියන්නේ. ඊළඟට මේ බලු කපුටන් ජීවිතේ දානයක් දීව නැති මිනිස්සෙක් ඉන්න පුළුවන් කියන බලු කපුටන්ට හරි ගිහලා මේ දානෙ ටිකක් කිරිපිඩු පූජාවක් කරන්න. එතකොට මේ මිනිස්සයා දැන් අර අකුසලින් බේරෙන්න හරි හිතාගෙන බෝධි පූජාවක් තියන්න මල් කඩනවා මේවා හදනවා මල් වට්ටිය හදනවා ගිහිලා බෝ මල් වතු ගන්නවා සුද්ධ කරනවා. එතකොට මේ ඔක්කොම පින් කන්නේ. එහෙමයි. එතන පිරිත් ටිකක් කියනවා බුදුන් අදිනවා. දැන් වෙනදා යන්නේ සමහරලාට පොයේ දවසට ඒකත් බොහොම අමාරුවේ මරන්න ගෙනිනා වගේ පන්සලට එක්ක යන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් දවස් 7 කොහොමත් දින ගැන යනවා. මොකද දැන් මේකෙන් බේරෙන්න එපා. එහෙමයි. එතකොට මේ එක දිගට ළඟ පින් කරන්න වෙන්නේ පින බලවත් වෙලා එනවා. ඒ පින බලවත් වෙනකොට අර අකුසල විපාක යටපත් වෙනවා. ඒ නිසා කුසල් බලවත් කිරීම තුළ අකුසල් යටපත් කරන්න පුළුවන්. එහෙමයි. හැබැයි යටපත් කරා කියලා වරුණ අකුසල් නැති කරන්න බෑ. ඒවා තියෙනවා. ඒවා කවදා හරි විපාක දෙන්න. ඒක ප්‍රහාණය වෙන්නේ නිවන් මාර්ගයේ විතරයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේම විතරයි අකුසල් ප්‍රහාණය කරන්න තියෙන මාර්ගය. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් මේ ජීවිතේ අකුසල් ගොඩක් කරපු කෙනෙක්. හැබැයි ඒ අකුසල් වලට මතුවෙන්න ඉඩ නොදී යා හොඳට පින් කරනවා. පින් කරලා කුසල්ම වඩලා මරණ මංචකෙත් කුසලයේ බලවත් කරගෙන දිව්‍ය ලෝකෙ ගියා කියලා හිතන්න. දෙව්ලොව කියන්නේ අකුසල් විපාක දෙන තැනක් නෙමෙයි. අකුසල් ටික යටපත් වෙනවා. ඒක දෙවි ලෝකෙදී එහෙම වෙන්නේ නැහැ. අකුසලයේ විපාක දෙන පරිසරයට අනුව විපාක දෙන්නේ. එහෙදී අකුසලයේ යටපත් වෙලා කරපු පින් ටික මතුවෙලා පිනේ විපාක ලැබෙනවා දෙව්ලොවින් දෙව්ලොවට. ඒ විපාක ඉවර වෙනකොට හැබැයි එයා ඒ විපාක ඉවර වෙන්න කලින් එහෙදී ධර්මය අවබෝධ කරගත්තොත් දෙවියන් අතර මාර්ගඵලලාභීන් ඉන්නවා. සුධර්මා දිව්‍ය සභාවේ දහම් අසනවා. එයා මාර්ගඵලයක් ලබා ගත්තොත් අර අකුසලුත් ප්‍රහාණය වෙලාම ඒවා අහෝසි කර්ම බවට පත් වෙනවා. අපායගාමී අකුසල් ටික නැති වෙනවා. ඒ කියන්නේ හඳුනන හැබැයි ඔව් දැන් අපි ගම අපායගාමී අකුසල් නැති වෙනවනේ. ආයෙත් සතර පායට වැටෙන්නේ නැහැ නේ සෝවාන් වුණොත්. එතකොට එයා දිව්‍ය ලෝකෙන් සමානට තව දිව්‍ය ලෝකෙට යනවා. ඔහොම ගිහිලා උපරිම ආත්ම හතක් ඇතුළත කොහොම හරි ගැලවිලා යනවා සෝවාන් වුණාට පස්සේ. අපායෙ මිදිලා. හැබැයි මෙයාට මාර්ගඵලයක් අවබෝධ කරගන්න බැරුව දිව්‍ය සැප සම්පත් විඳ ඔහේ අර දිව්‍ය කාමයන් තුල ඉඳලා එහෙන් චුත වෙලා අපි හිතමු ආයි පල්ලෙහාට වැටෙනවා කියලා. වැටෙන තැනත් එක්ක අර යටපත් වෙච්ච අකුසල ඔක්කොම ආයි මතුවලා එනවා. ඒ නිසා හැබැයි අපි ඕකේ අනිත් පැත්තේ ඉතින් දැන් හොඳට පින් කරගත්ත කෙනෙක් ඉන්නවා. මේ හොඳට පින් කරගත්ත කෙනා කරපු අකුසලයන් නිසා නිරේට වැටෙනවා. මරණ මංචකේ අකුසලයේ බලවත් වෙලා නිරේට යනවා. හැබැයි මිනිහා පින් කරලා තියෙනවා. දැන් පිනේ විපාක එහි ලැබෙනවද? යමපල්ලු පවන් ගහනවා නිකන් අතපය තෙල් ගහනවා එහෙම සැපසේ රජ්ජුරු වගේ ඉන්නේ නැහනේ අපායේ. එහෙමයි. එහෙ ගියාට පස්සේ දුක. අපායට වැටුණාට පස්සේ කරපු අකුසල් පෙර කරපු කල්ප ගණන් කරපු අකුසල් වෙන්න බෑ. ඒවා එකට එක ඇවිල්ලා ඒවා දුක් විඳ ඒ අකුසල් ගෙවන්න වෙනවා. පින තියෙනවා යටපත් වෙලා. ඒ කියන්නේ හැමදේම සතර අපායනද අපි තිරිසන් අපාය බැලුවත් ඇතැම් වෙලාවට පින විපාක දෙන අවස්ථා අපි දකිනවා. නිරේ කියන්නේ කෙලින්ම අකුසලෙමයි. තිරිසන් ලෝකෙට ආවට පස්සේ ඒක වෙනසක් තියෙනවා. අපි බල්ලෝ ගැන හිතන්නේ ඊ අතර ඉන්නවන්නේ නිකන් මිනිස්සුන්ට වඩා සැප විඳින බල්ලෝ නැද්ද නේ? එතකොට ඒක වෙනසක් තියෙනවා. සමහර බල්ලෝ ඉන්නවා. ඔව් ඒ නේද? ඇත්තු අතර ගන්න දැන්. ඇත්තු අතර ගත්තොත් දැන් දලදා කරුණු වඩම්ම නැතම් මොනතරම් පුද පූජා ලබනවද නේ? දකින්නකොට මිනිස්සුත් වඳින ඇත්තු ඉන්නේ නේ. හැබැයි ඒ අතර කොහොම හරි මොන කමෙන් හරි අනේ මරලා හරි දල ටික කපාගෙන ඌට වද දීලා මරන එහෙම දුක් විඳින කන්නවත් නැතු කැලේ ඉන්න ඇත්තු ඉන්නේ නේ. එතකොට ඒ වගේ. හැබැයි ඒ අතර මිනිස්සු කෑම හොයාගෙන ගිහිල්ලා කවන පාරේ යනකොට පවා කෑම තියාගෙන ඉන්නේ දැන් ওই දලදා කරුණු වඩම්ම නැත්තු එහෙම පාරේ එනකොට නේ. එතකොට ඒ සත්තු අතර ඉපදුනත් ඒ වෙනස තියෙනවා. පින යම් මට්ටමකට විපාක දෙනවා. പ്രേත ලෝකේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. പ്രേත ලෝකෙත් පිනට අනුව තමයි പ്രേත අපායවල වලට වැටෙන්නේ. සමහර අකුසල් බලවත්ම වෙනකොට පින් ගන්නවත් බැරි പ്രേත කොට්ටාස වල තමයි වැටෙන්නේ. සමහර പ്രേතයෝ ඉන්නව නිරේ වගේම තමයි. මුළු ඇඟම ගිනි ගන්න പ്രേතයෝ ගැන තියෙනවා. ඔවුන් අහසේ පාවෙනවා මුළු ඇඟම ගිනි ගන්නවා කෑ ගහනවා විලාප දිදී ඉතින් අහසේ පාවි අකුසලයේ ගෙවෙනකම් ඒ දුක විඳිනවා කියනවා. ඒ අතර දැන් මම ඊයේ පෙරේදා කිව්වා සුචිලෝම කරලෝම කියලා මේ යක්ෂයෝ දෙන්න.
ඒකේ මේ කාශ්‍යප බුද්ධ ශාසනය තුල සිදුවෙච්ච සිදුවීමක් මත තමයි මේ යක්කු වෙලා උපදින්නේ. එතන දැන් කරලෝම කියන යක්ෂයා මේ ස්වාමින් වහන්සේලාගේ මේ උපස්ථාන කරන්න හිටපු උපස්ථායකයෙක්. ඒ කාලේ මේ ස්වාමින් වහන්සේලාගේ ඇඟ ගල්වන බෙහෙත් වගේක් තිබිලා තියෙනවා. එතකොට මේ ඇඟේ ගාන බෙහෙත් මොනවාරි තෙලක් කියලා අපි හිතමු. දැන් මේක කිසිම අවසරයක් නැතුව බෙහෙත් බෝතලේ හොරකම් කරා. මේක ගදෝ මොනවද මේ අපි මේ මෙතන ඉන්න අයනේ අන්න මේ මට්ටමින් හිතනවා සමහරනේ. ඕක අහන්න දෙයක්ද වෙයි කියලා ඒක ගත්තා. එතකොට අර ඇඟ ගල්වන බෙහෙත් තෙල් බෝතලය මේ සංඝසතු දෙයක් නොදන්නවා සොරකම් කිරීමේ අකුසල විපාකයෙන් මරණින් මත්තේ කරලෝම කියලා යක්ෂයෙක් වෙලා උපදින මුළු ඇඟම කර කුට්ටම් වෙච්ච නිකන් ගලක් වගේ. එහෙමයි. ඒ කර්මයේ ගෙව්වා කියන ගෞතම බුදුහාඳුරු පහළ වෙනකුණුත් ඒ අර ප්‍රේත අපාය බුද්ධාංකුරයක් තිස්සේ ගෙවන. එහෙමයි. ඊළඟට ওই සුචිලෝම කියන යක්ෂයාගේ ඇඟේ උල් කටු තියෙන යක්ෂයෙක් කියනවා. රෝමේ කියන්නේ කටු වගේ රෝම කටු වගේ තියෙන. එතකොට මේ රෝමවල ස්වභාවය මත කවදා බුද්ධාංකුරයක් මේ යක්ෂ ආත්මේ දුක් විඳ කවදාවත් ශරීරේ පොළවට හේතු කරගන්න බෑ. කියන්නේ ඇඟ පොළවේ ගෑවිලා නැහැ කියන නිදාගත්තා. දැන් හිතන්න අපි නිකන් දූරියන් ගෙඩියක් පොළවේ තියනවා කියලා. ඔව්. කටු ටිකනේ පොළවේ හිටලා තියෙන්නේ නේ. අන්න ඒ වගේ මේ යක්ෂයා නිදාගත්තාම කටු ටික උල් ටික තමයි කියන පොළවේ වදින්නේ. ඇඟ වදින්නේ නැහැ. ඇඟ ස්පර්ශ වෙන්නේ නැහැ කියන. ඒ වගේ කටු ගොඩක් තිබේ යක්ෂේ. මෙහෙම වෙන්නේ දැන් බලන්න මේ මිනිස්සු නොසිතා කරන සමහර දේවල්. ඒවා විපාක එන හැටි කාශ්‍යප බුද්ධ ශාසනේ මේ ගොවි මේ කුඹුරක් හානවා. හානකොට මිනිස්සු යනවා බණහන්. ඉන් යනකොට අහන කොහෙද ඔය යන්නේ? බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා අපි මේ බණහන් ඉක්මනට යනවා කියන. දැන් බණහන්න හිතුණා අර උදැල්ලත් පැත්තක තියලා හැබැයි වතුර තිබුණා ඕන තරම් අතපය හොදගෙන මඩ ටික හොදගෙන යන්න පුළුවන්කම තිබ්බා. තියෙද්දි ඒක එහෙම පැත්තක තියලා මඩ පිටින් ගියා. දැන් එක චරිත ඉන්නවා ඉතින් එහෙම. මඩ පිටින් ගියා. ගිහිල්ලා දැන් ආරාමෙට යනකොට රජ කෙනෙක් පූජා කරපු බොහොම රමණීය ආරාම ලස්සන පළස් දාලා පාපිසි දාලා ලස්සනට මේ ආරාමේ සකස් කරපු බණහන්න බොහොම ලස්සනට හදපු ආරාමය. මේ ආරාමේ අර මඩ හොදගෙන ඇතුල් වෙන්නත් පහසුකම් තිබුණා. ඒව ගණන් ගන්නෙත් නැතුව අර පළස් වල මඩ තවරගෙන ගිහිල්ලා හේතු වෙලා ඇඟේ තිබ්බ මඩ ඔක්කොම අතුල්ලලා අපිරිසිදු කරලා ගියා යන. ඒ වෙලාවේ ඒ අකුසල විපාකෙන් තමයි සුචිලෝම කියලා ඇඟේ උල් කටු වගේ ඇඟ කවදාවත් හේතු කරගන්න ලැබෙන්නේ නැහැ පොළොවටවත්. ඒ වගේ උල් ඇඟේ උල් තියෙන යක්ෂයෙක් වෙලා උපදින්න. දැන් බලන්න අදටත් වරුණ ආරාමවල තියෙනවා ආරාමයට ඇතුල් වෙන තැන තියෙනවා මේ පාදෝවණේ කරගන්න. ඇතුල් එනකොට කකුල් දෙක හොදගෙන තමයි කුටියකට හරි ඇතුල් වෙන්නේ. එතකොට ඒව හදලා තියෙන්නේ මේ අතීතේ ඉඳන් මේ වෙච්ච සිදුවීම් මේවත් එක්ක. ඒ කියන්නේ මේ പ്രേත ලෝකේ මේවා ගැනත් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කරපු දේශනා පිළිබඳව අවබෝධයකින් කරලා ඒ අවබෝධයන් එක්ක තමයි මේවා සකස් කරලා තියෙන්නේ. ඒ නිසා මේ සසර ගමනේ තියෙන භයානකකම කරපු කර්ම විපාක සමහරුව කරනකොට කවදාවත් හිතන්නේ නැතුව ඇති මේවා විපාක තමන් කරයි කියලා. දැන් ඔය පන්සලකට අපි යනකොට අපි හඳුනන අපි දකිනවා සමහර හිස් වැසුම් දාගෙන තමන් සමහරලාට එතනට ගැලපෙන්නේ නැති ඇඳුම් ඇඳගෙන සිරප්පු දාගෙන එහෙම යනවා. දැන් ප්‍රධාන විහාරස්ථානවල චෛත්‍ය රජාණන් වහන්සේලා බියස් මේවා ගහලම තියෙනවා. මෙහෙම එන්න එපා කියලා. හැබැයි අපි දකින්නේ ට්‍රිප් එකක් යනවා. නැත්නම් විනෝද චාරිකාවක් යනවා මිසක් පින්කමකට හෝ නැත්නම් ඒ වගේ සිද්ධාස්ථානයකට ඇතුළු වෙන්න පුළුවන් විදිහ යනවා නෙමෙයි. සමහර ඒවා හිතාගන්න බෑ වරුණ. සමහර දේවල් වල විපාක මෙලොවම ලැබෙනවා. එහෙමයි. ඒවා දැන් මේ සමහර ඒවා ඊළඟ ජීවිතේ ලැබෙන්නේ. සමහර ඒවා දිත්ත දමෝයිද මෙලොවම ලැබෙන විපාක තියෙනවා. මං වර්තමාන කතාවක් කියන මගේ සීලසුවාරනේ වරුණ දැන් අපේ ওই කාර්යාලේ වැඩ කරා ඒ පැත්තේ මේ හොරනොයි දික් කියන පුර පැත්තේ කෙනෙක් කාර්යාලේ කාලයක් අවුරුදු 2ක් විතර වැඩ කරා. එතුමා ඇත්තටම කැප වෙලා බොහෝම අවංකව වැඩ කරා මුල් කාලේ. අපි හරි පැහැදීමක් තිබුණා. නේ හරියට කැප වෙනවා, හරි මහන්සි වෙනවා. ඉතින් අපි මුල් දවස්වල මේ සියලු වැඩ කටයුතු ඔෆිස් එකේ වැඩ, සේවකයෝ බඳව ගන්න වැඩ, සියලු දේවල් පවරලා ඉතින් මමත් ඉඳ හිට ගිහිල්ලා බලලා කරලා එනවා. එතකොට මේ කර්ම විපාක එනවා කියන්නේ මේ මිනිස්යාට පුදුම විදියට කරදර වෙන්නේ වරුණ. මේ පාරයින් ඔන්න වාහනේ නවත්තලා තිනකොට පිටිපස්සෙන් ඇවිල්ලා වාහනේ හප්පගෙන ගිහිල්ලා එකපාරක්. ඊට පස්සේ ගිහිල්ලා එන්න හප්පගෙන. ඊළඟට ඒක මෙව්වා වෙලා මාසයක් යනකොට ඔන්න ඇවිදින්න යනකොට කකුල පෙරලිලා. කකුල පෙරලා දැන් අඩිය තියාගන්න බැරුව බෙහෙත් බැඳ මාස 2ක් විතර දුක් විඳා කකුල පෙරලිලා.
ඊට පස්සේ සීල සුවර්ණ යන්දම් කකුල හොඳ කරගෙන ඇවිල්ලා මෙන්න ටික දවසක් යනකොට ආයි ගලක් දැනෙලා ගල් තැල්මක් කියලා උනා ආයි උඩ පැන අඩිය තියන්න බැරුව හිටියා. ඊට පස්සේ ටික දවසක් යනකොට මාසයක් ගියේ නෑ ඔපරේෂන් එකක් කරා මේ ගල් ඇවිල්ලා වකුගඩු වල පුදුම වේදනාවක් විඳලා සමහරුන්ට ඒක මොනවායි බෙහෙතක් බීපු ගමන් යනවන්නේ. ඔව්. වකුගඩුවේ ගල් ඇවිල්ලා බෙහෙතක් බින්දලා ඔන්න ඔපරේෂන් එකක් කරා. ඒකේ පුදුම දුකක් වින්දා. වරුණ හිතන්න දැන් මේක කරලා ඇවිල්ලා ආයි ටික සතියක් ගියේ නෑ සීල සුවඳ අපේ බක්කුල සෑය හදන දවස්වල මුල් කාලේ. ඔව් මුල් කවලේ ඒ සෑය හදන ඒ භූමියේ හරකෙක් ඔය මේ ලණුවත් එක්ක මේ හරකෙක් ඉතන ඇවිද ඉඳලා මෙයා හරක පන්නන්න ගිහිලා හරකගේ ලණුවෙන් අල්ලපු ගමන් ඌ පැනපු ගමන් බෙල්ලේ ලණුව එතුණා. හිතන්න මේ හරකගේ ලණුව බෙල්ලේ තෙනවා කියන්නේ. බෙල්ලේ ලණුව එතුණා හරක පැනලා දිව්වා. මෙයාව ඇදගෙන ගියේ. බෙල්ලේ ලණුව හිර වුණා. ඇත්තටම අපේ පිනකට බක්කුල මහරහතන් වහන්සේගේ මහා පිනක් නිසා ඒ භූමියේ ජීවිත අනතුරක් නොවි බේරුණා. දැන් හිතන්න එහෙම මොනවා හරි ජීවිතේට එතන අනතුරක් වුණා නම් චෛත්‍ය හදන භූමියක අපි චෛත්‍ය හදන පොළොව හදාගෙන යන කාලෙන්නේ. ඒ අනතුරත් එක්ක බෙල්ල හිර වෙලා කතා කරගන්න කටහඬ එන්නේ මට මතකයි අපි ගියාම ඉතින් අපි කාර්යාලයට ගියාම ඉතින් විටි එනවා සමහර දවස් වලට එන්නේ නැහැ මේ අසනීප නිසා කතා කරගන්න බෑ කටහඬ එන්නේ නැහැ මොකද උගුරේ අර සොරලාලේ මේ හරි ඔක්කොම හිර වෙලා තුවාල වෙලා උගුර ඇතුලෙන් ලේ ගලලා එතකොට මෙහෙම ලණුවක් ඇතිලා බේරුණා කියන්නේ කොහොමද ඉතින් ඊළඟට මෙන්න මාසෙකින් විතර මම ගියාම දවසක් කියන අනේ හාමුදුරනේ පුදුම කරදර ගොඩක් මේ ගෑණියෙක් ඇවිල්ලා ගෙදරට මහා නරක විදිහට පරුස වචන වලින් බැනලා යනවා කියෝ. කියන්නේ හිතා ගන්න බැරිද යන්නේ. ඔව්. ඉතින් එක දවසක් දෙකක් නෙමෙයි ගේ ඉස්සරහටම ඇවිල්ලා මහා නරක විදිහට කුණුහරුප වලින් බැනලා යනවා කියෝ. ඊට පස්සේ ඉතින් මමත් කිව්වනේ ඔබතුමා මේ පොලිසිය හරියන්න කියලා. ඉතින් මොනව කරන්නද? ඊට පස්සේ පොලිසිය ගියාට පස්සේ පොලිසිය ඉතින් බැලලා. දැන් වැඩි ගේ ඉස්සරහට ඇවිල්ලා තරින් තරි බයිනවා කියලා. ඉතින් දැන් එක පිටේ අර නිකන් පටාචාරා කතාව වගේ නේ. ප්‍රශ්නේ කවලට එන්නේ. ප්‍රශ්නේ මේ සතියේ මාසේ කරදර. එතකොට ඉතින් මමත් ගිහිල්ලා දැන් අපි ඉතින් හිතනවා අනේ මෙච්චර හොඳට ඉන්න මිනිස්සයාට ඇයි මෙහෙම වෙන්නේ? මෙච්චර හොඳට ඉන්න ගුණහපත් මිනිස්සයා අපිට කොච්චර උදව් කරනවා සීල සුවර්ණට මේ ඔෆිස් එකේ වැඩ ටික කරන හැමදේම කරනවා. මේ ඔක්කොම හොයලා බලලා කරන ඇයි මේ මිනිස්සයාට මෙහෙම වෙන්නේ? අපිත් ගිහිල්ලා නේ පිරිත් කියනවා. අපේ ඉතින් ස්වාමීන් වහන්සේලා යවලා හරි පිරිත් නූලක් පන්දනවා. මෙහෙම ඉන්නකොට මෙන්න ටික දවසක් ඉඳලා ඉතින් දැන් මම ඊට පස්සේ ওই සීල සුවර්ණේ පිළිවෙලකට වැඩ ටික කරන් මම ඉතින් ඔක ලියාපදිංචි කරලා මං අපේ අනාගතයේ මේවා බොහොම පිළිවෙලකට යන්න ඕන නිසා මම සීල සුවර්ණ අපි වෙනම් බාරකාර මණ්ඩලයක් යටතේ අපේ සමාගම් මැදුරහරහා අපි මේ ලියාපදිංචි කරා. එතකොට හොඳ ව්‍යවස්ථාවක් හදලා හොඳට ලියාපදිංචි කරාට පස්සේ දැන් අපිට ඒක ඔඩිට් කරන්න ඕනේ. එතකොට දැන් මම ඒකට සිස්ටම් එකක් දැම්මා account සිස්ටම් එකක් දාලා ඔඩිට් සිස්ටම් එකක් දැම්මා. දාපු දවසෙන් මිනිහා නතර වුණා හැබැයි. එහෙමම නතර වුණා එන එක. හැබැයි ආපු කාලේ අපි නිකන් නෙමෙයි අපි හැම මාසිකම වරුණ 25000 30000 පඩි ගෙවලා තියෙන මාසෙන් මාසෙ. ඉතින් ඇවිල්ලා කැප වෙලා වැඩ කරා. නතර වුණා. නතර වෙලා ඔඩිට් කරගෙන යනකොටනේ වැඩ ටික අහුවෙන්නේ. අපි දැන් බලන්න කාටවත් හොරෙන් ඒ කියන්නේ අපිත් අපේ කනිනුත් රින්කුවා කාටවත් හොයාගන්න බෑ ඔඩිට් කරගෙන යනකොට ගහලා තියෙන ගැහිලි ටික ආරාමේ ට්‍රීවිල් ගෙනල්ලා පිටිපස්සෙන් බඩු පන්නලා තියෙනවා මේ කරලා තියෙන හොර වැඩ ටික හොරකම් ටික එතකොට දැන් බලන්න කාට හොරෙන් හොර වැඩ වංචනික වැඩ මේ අහිංසක මිනිස්සු ගිලන් ආරාමෙට ගිලන් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් සද්ධාවෙන් පූජා කරන දේවල් නේ. එතකොට මේ දේවල් එක්ක මේ වංචනික වැඩක් හොර වැඩක් ඒ හොර ගේම් ගැහුවට පස්සේ අපි හිතුවේ අපිටත් හොයාගන්න බෑ අපි අනේ පව් ඇයි මේ හොඳට ඉන්න මිනිස්සයාට මෙහෙම වෙන්නේ කිකි අපිත් පිළිත් කියනවා අපිටත් හොයන්න බෑ. හැබැයි කර්මෙන් නිකන් හිටියද? විපාක දුන්නා. විපාකේ ඒවා එක පිට කර්මයෙන් විපාක දුන්නේ. ඒ නිසා මේ රැස් කරගන්න දේවල් වල විපාක ලැබෙනවා කියන්නේ ඒකයි මහා පුදුම විදිහේ දෙයක්. ඔය වගේ ඔය සීල සුවර්ණේ මුල් කාලේ වරුණේ හදන කාලේ ඔය වගේම ප්‍රශ්න ඇති කරපු සමහර විටිය දැන් ඒ පිස්සු සමහර පවුල් වල. ඒ වගේ ඊවැ විපාක යනවා. එහෙම. ඒකේ ශාසනික දේවල් සමහරු මේ බොහොම සමීපව ඉඳලා එකපාරටම උදුරා ගන්න හදනවා. ඒවැ විපාක බොහොම සැරෙන් දැනෙනවා. ඒවැ විපාක බොහොම සැරෙන් දැනෙන. දැන් මුල් දවස්වල අපේ ඔය ආයුර්වේද ડોක්ටර් කෙනෙක් කියලා ඇවිල්ලා සමිතිය අන්තිමට මිනිස්සයා ටික දවසක් ඉඳලා සැලසුම් ගැහුවා සීල සුවර්ණ මටත් හොරෙන් මිනිහාගේ නමට ලියාපදිංචි කරගෙන මගේ දායකයෝ අපි මේ බණ කියලා තරහා මේ ගොඩනගන ආරාමේ මිනිහාගේ නමට ලියාපදිංචි කරගෙන මාවත් මෙතනින් එලවන්න. ඈ හින්ද්‍ර කියලා ආයුර්වේද ડોක්ටර්ගේ මම වගකීම ගන්නවා. අද ළමයට පිස්සු.
අද පවුල අවුල්. එතකොට මේ වගේ මේ හොර වැඩ කරපු මිනිස්සු ඒ වංචනික වැඩ කරපු මිනිස්සුන්ට සම්පූර්ණ එක දිගට සතියේ මාස 2-3 යනකොට විපාක ලැබුණා. ඒ නිසා අද ඒ කියන්නේ කාට වුණත් එහෙමයි. ඒක පුද්ගලයා කවුද කියන එක නෙමෙයි. උසස් කෙනෙක් වෙන්න පුළුවන්, පහත් කෙනෙක් වෙන්න පුළුවන්. ඔය අකුසලයේ කළොත් එහෙම විපාක තියෙනවා. හාමුදුරු කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙමයි. ගියෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්, සිවුරු දරාගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. කර්මය කියන එක යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායතු. යම් දෙයක් රැස් කරගත්තොත් ඒකේ විපාක තමන් කරා එනවාමයි. ඒ නිසා ඒ කර්මය ගැන හොඳට තේරුම් අරගෙන ජීවත් වුණේ නැත්නම් විපාකේ කියන එක නම් කැරකිලා එනවා. ඒ නිසා විපාකයට බය වෙන්න ඔබ. ඒ බිය ඇති කරගත්තොත් එහෙම ඔබට මේ ජීවිතේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ යම් සාර්ථක දෙයක් ඔබේ ජීවිතේට උකහා ගන්නට පුළුවන්, ලබා ගන්නට පුළුවන්. ඒ නිසා මේ කාරණා කෙරෙහි විශේෂයෙන්ම කර්මය කෙරෙහි සැලකිලිමත් වෙනවා වගේම සමහරු කර්මය කරපින්නාගෙන මේ යන්න හදනවා. හැබැයි අපි යහපත් දෙයකට යොමු වුණාම කර්මය රැස් වේවි. ඒ ඔබ අමුතුවෙන් හිත යුතු කාරණාවක් නෙවෙයි. අපි තවත් කතා කරමු මේ සම්බන්ධව. බලන්න මහා මංගල සූත්‍රයෙන් මතු කර දෙන කාරණා කොච්චර ප්‍රායෝගිකද කියලා. මේකයි වැදගත්කම. ප්‍රායෝගික ජීවිතයකට ධර්මයෙන් ලැබෙන පිළිසරණ කොතෙක්ද කියලා ඔබට හඳුනා ගන්නට පුළුවන්කම ලැබේවි. ඒ හඳුනා ගැනීමට තවත් වටිනාකමක් එක් කරන්නට මේ විරාමයෙන් පස්සේ අපි ඉරිදා net අසපුවෙන් සූදානම් වෙනවා. මැතිවරණ අපේක්ෂකීන්ගේ IQ මැනබලන පොලිටිකල් IQ අභියෝගය බාරගත් ඉන්ද්‍රජිත් පෙරේරා. හරි, අපේ ප්‍රශ්නේ මේකයි. බයිසිකල් ධාවන කරන එක. දෙවෙනිය පහු කළාම කීවෙනිය? දෙවෙනිය පහු කරාම අපිට වෙන්න පුළුවන් දෙවෙනිය. මේ පොලිටිකල් IQ හිදී ඔහු ලබා දුන් පොරොන්දුවයි. ජයග්‍රහණය තමයි මගේ ඉලක්කය. හොරා කන්නෙක් නැත්තම් දූෂිතයෙක් ගෙනල්ලා අවස්ථාවක් දුන්නන කියලා හිතෙන්නේ නැති වෙන විදිහට මං සේවය කරන කියන එක මං පොරොන්දු වෙනවා. මීළඟ පොලිටිකල් IQ අභියෝගය බාරගන්නේ නන්දන ගුණතිලක. ලබන සඳුදා පොලිටිකල් IQ අභියෝගය මම බාර ගන්නවා. සියලුම ඡන්දදායකයනි සඳුදා සවස 4ට net අහන්න. Political IQ powered by Net FM ලක්ෂපති IQ මීටරේ. අපි නැවත සම්බන්ධ වෙනවා ඉරිදා net අසපුව සමග ධර්ම සාකච්ඡාව තුළ මහා මංගල සූත්‍රය විග්‍රහ කරමින් සිටින්නේ. අපට මම හිතන්නේ මේ මංගල කාරණා ඇහෙනකොට අපි යම් කරපු දේවල් තිබෙනවා නම් දැන් හැමදෙරෝ යම් සමහරු දැන් අපි අර කලින් කියපුක වගේ කාරණා තුල අකුසලයන් රැස් කරගෙන තියෙනවා. සමහරු පසුතැවි බොහොම පීඩාවට පත් වෙවි ඉන්න පුළුවන්. මේක වෙනස් කරගන්නට හැකියාවක් නැද්ද ඒ අයට සාමාන්‍යයෙන්? දැන් කළ කර්මවල විපාක තිබෙනවා. හැබැයි එතන පසුතැවි ඉන්න එකද අපි කල යුත්තේ නැත්නම් වෙනස් වෙන්න අපිට ක්‍රමයක් තියෙනවා? ඔව්, ඇත්තටම ඉතින් නුවණ තියෙනවා නම් අප්‍රමාදීව පින් කරන්න ඕන. අඩු ගානේ තුනුරුවන් කමා කරගෙන හරි ඒ කරගත්ත අකුසල විපාක වලින් බේරෙන්න ඉතින් විශාල උත්සාහයක් දරන්න වෙනවා. මම තව කතාවක් කියන වරුණ මේ ළඟදී ළමෙක් ආවා, පුතෙක් හරි අසරණයි. මම හිතන්නේ මට ඒකට උත්තරයක් දී ගන්න බැරුව මම පුදුම අසරණතාවයකටපත් වුණා. ඒ ළමයා මේ අවුරුදු මම හිතන්නේ දැන් 18ක් 19ක් ඇති. ඒ දරුවගේ මේ අම්මයි තාත්තයි දෙන්න හැමදාම රණ්ඩු වෙනවා. ඒ කියන්නේ සමහර ඉතින් ළමයි කර්ම ඉතින් ළමයා කියන හැමදාම රණ්ඩු වෙන තාත්තා බීලා ඇවිල්ලා අම්මට ගහනවා. මම දැන් අවුරුදු 16 ළමයට 15 වගේ වයසේදී දවසක් මේ අම්මා තාත්තා රණ්ඩු වෙනකොට මේ ළමයා මේ දැන් අම්මගේ බෙල්ල මිරිකලා තාත්තා බීලා ඇවිල්ලා රණ්ඩු වෙලා මරනවා කියලා. මේ ළමයා ඉතින් අර වයසේ අම්මව බේර ගන්න කේන්තියට පොරව අරගෙන ගැහුවා තාත්තට. ඔළුවට. මැරුන්නේ නැහැ, එහෙම ඇදගෙන වැටුණා. තාත්තගේ ලේ ආවා, නහයෙන් කටෙන් ලේ දැම්මා, ඇදගෙන වැටුණා. ඉස්පිතාලට ඇතුල් කරා. ඉතින් ඉස්පිරිතාලේ දැන් කොහොම හරි කට උත්තර ගන්නකොට තාත්තා මේක දරුවා පාවලා දුන්නේ. දරු සෙනෙහස. ඔව්. ඒකනේ පියසෙනෙහස. ඒ පියසෙනෙහස දැන් ඔය වෙරි හිඳුනහමනේ සමහරුන්ට මොලේ පෑදෙන්නේ. එහෙමයි. වෙරි පිට ඇවිල්ලා කරන්නේ සමහරු වෙරි හිඳුනහම අනේ දන්නෙත් නැහැනේ උපාසකයෝනේ බබ්බෝ. මම කරාද. ඉතින් දැන් මේ කිව්ව නෑ මේ පරාලයක්ද කොහෙද ඔලුවට වැටුණා. ඒකයි උනේ මගේ ඔලුව වැටුණා. අර එහෙම කියලා බේරුණා. දරුවා බේරගත්තා. හැබැයි ටික දවසක් ඉතලා ඔළුවේ කැක්කුම ආවා, සැරෙන් සැරේ නහයෙන් ලේ ගලන්න ගත්තා, කනෙන් ලේ ගලන්න ගත්තා. ওই වගේ ඉඳලා ඔළුවේ අමාරු වෙලා ටික දවසක් ඉඳලා තාත්තා නැති වෙලා තියෙනවා. එතකොට දැන් මේ දරුවා දැන් අවුරුදු මම හිතන්නේ 19ක් වගේ. ඒ කාරණාව නිසාම නැතිලා ඒ කාරණාව නිසාම කියන එක තමයි ඉතින් ඒ කියපු කරුණවල මට තේරුනේ. ඒතර පීතෘ ඝාතනයන්ද? ඉතින් ඒක තමයි ස්වභාවය. ඉතින් මේ දරුවා ඇවිල්ලා මට කියනවා අනේ හාමුදුරනේ මං අපායයිද? හාමුදුරනේ මං ගහපු පාරෙන් තමයි තාත්තා නැති වුනේ කියනවා.
දවස් ගණන් ඉඳලා නැති වුණත් ඒකෙන් තමයි කියන නැති වුනේ. ඒ වෙලාවේ මං අම්මා බේර ගන්න ගැහුවේ කියලා. හැබැයි දැන් බලන්න මේ දරුවා මොන තරම් අසරණතාවයකට පත් වෙනවද නේ? එක පැත්තකින් අම්මා බේර ගන්න. ඔව්. ඒ ඇතිවෙන දේ ඉතින් ඒ ළමයා මගෙන් අහනකොට මට උකට දැන් අපිට ධර්මයේ මේ ළමයාගේ හිත හදන්න කියලා බොරු කියන්න බෑනේ, අධර්මී කියන්න බෑනේ, අධර්මී කරන්න බෑනේ. එතකොට ඒවත් එක්ක අපි පුදුම අසරණතාවයකට පත් වෙනවා. ඒ දරුවගේ හිත හදන්නත් ඕනේ, ධර්මයේම මතු කරලා පෙන්වන්නත් බෑ. අපිටත් තේරෙනවා මෙතන මේ වගේ දෙයක් වෙලා වගේ කියන එක අපිටත් තේරෙනවා. එතකොට ඒවත් එක්ක බලන්න ස්වභාවය මේ කර්ම ගැළපීලා යන හැටි මේ සසරේ. සමහරලාට මේ අම්මා තාත්තා දෙන්න පෙර සසරේ ලොකු සංසාර වෛරක්කාරයෝ හම්බ වෙනවා. ඒ වෛරත් එක්ක දිගින් දිගට මේ වෛරක්කාරයෝ මේ හතුරු පුද්ගලයෝ මොන ගැහුණාට පස්සේ ඒ ස්වභාවය. හැබැයි ඒකට ගැළපීලාම අර දරුවා කර්මයක් කරගත්ත හැටිනේ. කල්පයක් අපාය යන. එතකොට මම කීවා ඉතින් පුතේ දැන් ඔයා ඕක හිතන්න එපා. ඔයා පුළුවන් තරම් පින් කරන්න කියලා. මම කිව්ව දැන් අපේ හිතමු ඔයාට ඒක වුණාම කියලා. දැන් අජාසත් රජුරෝ උදාහරණයකට ගන්න. අජාසත් පීතෘ ඝාතන අකුසලයේ කරලා දැන් කරන්න දෙයක් නැහැ. මං කොහොමත් අපායේ මං ආයේ ඔක්කොම අකුසල්මයි කරන්න කියලා හිටියේ නෑනේ. අනිත් පැත්තට අජාසත් රජුරෝ පුදුම විදිහට පින් කරන්න පටන් ගත්තා. බුදුහාඳුරෝ පිරිනිවන් පෑවා කියනකොට 3 පාරක් සිහි නැති වුණා. උන්වහන්සේම දේශනා කරලා තිබෙනව නේද උන්වහන්සේ? ධාතුන් වහන්සේලා ඩ්‍රෝනයක් එකතු කරලා Tamanට ලැබිච්ච චෛත්‍යයක් හැදුවා. අද රුවන්වැලි සෑයේ තියෙන ඩ්‍රෝනයයි. අජාසත් රජුරවන්ට ඩ්‍රෝනයක් ලැබුණා. රජගහනුවර චෛත්‍යයක් හැදුවා. පළවෙනි ධර්ම සංඝ මහා පුණ්‍යස්කන්ධයක් රැස් කරා. ඒ පින නිසාම මහා නිරේට නොඇටි පදුම කියන නිරේට ඊට වඩා ටිකක් අඩු තැනකට කියන වැටුනේ. යම් මට්ටමකට ආනන්තරී අකුසලෙත් හොලව ගත්තා. එහෙමයි. හැබැයි එතනින් ඒ විපාකේ ලැබුණත් ඒ කර්ම ගෙවන්න ආනන්තරී අකුසලයේ කියන්නේ ආයිතින් වහන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කාන්තෙන් අපායේ කල්පයක් ගෙවන්න වෙනවා. හැබැයි ඒ අකුසලයේ ගෙවලා ඉවර වෙනකොට අර කරපු පිනේ විපාක ඊළඟට මතුවෙන අනිවාර්යෙන්ම මතුවෙනවා. ඒ කියන්නේ මේ ආනන්තරීය අකුසලයක් කරන කෙනාට තවදුරටත් මම වැටිච්ච වලේ වැටිලාම ඉන්නවා කියලා හිතුවොත් එහෙම තවත් ගැලවීමක් නැහැ. තවත් ගැලවීමක් නැහැ. මොකද මේ ඒ නිරේට වටනට පස්සේ ආපහු පින් කරන්න හම්බ වෙන්නේ නැහැ. ආයි පින් කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න. දැන් මම මොකද මේ කතාව මම නොකිය ඉන්නත් හිතන නමුත් අපි වරුණ ගත්තේ දැන් බොහෝ දෙනෙක් ඇති සමහරලාවට ඒ වගේ පසුතැවෙන ජීවිතේ සමහරලාවට බණ අහන්න නැති කෙනෙකුට කෙනෙක් කියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ඔබ පින් කරපල්ලා මෙහෙම හාමුදුර කෙනෙක් බණට කීවා කියලා හරිනේ. ඉතින් ඒ නිසා ඒ මට්ටමට Tamanට තියෙන්නේ ගැලවෙන්න පිනම තමයි. ඒ පින හැබැයි ගොඩාක් පින් මොන විදියට පින් කර අර අකුසලේ වහන්න බෑ. හැබැයි අකුසල විපාක ඉවර වෙනකොට පින මතුවෙනවා. ඒ නිසා තමයි අජාසත් රජුරුවොත් එතනින් පස්සේ අපායේ ගිහිල්ලා අවසන් වෙලා පසේ බුද්ධත්වයට පත් වෙන්නේ. පසේ බුදු කෙනෙක් වෙන බව තියෙන අටුවාවල සඳහන් වෙනවා. එතකොට එහෙම මතුවලා එන්නේ ඒ පින ඒ තරම් ප්‍රබල පිනක්. හැබැයි ඒ පින මතුවෙන්නේ අර අකුසලයේ ගෙවලා ඉවර වෙනකොට. ඒ වගේමයි මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ. මේ වගේ සසරේ දැන් අපේ ළඟට සමහර එන සමහර සිදුවීම් එතකොට ඒ සිදුවීම් එක ගත්තාම ඒවත් එක්ක කර්ම ගැළපීලා යන හැටි මේ කර්ම චක්‍රයත් එක්ක ජීවත් වෙන ලෝකේ මේ මහා පුදුම කර්මයක් එක්ක යන චේතනාව නම් කර්මයට හේතු වෙන්නේ. දැන් ඇතැම් වෙලාවට මව බේරා ගන්නට පියාට පහර දෙන්න පුළුවන්. ඔව් මව බේරා ගන්න ඉතින් තාත්තට වැන්දා නෙමෙයිනේ. පහර දුන්නා. එතකොට ඒ ඇතුණු ක්ෂණික කේන්තියත් එක්ක එහෙම වෙන ඒ ක්ෂණික අපින්නේ මේ උසාවියේ තියෙන එක නෙවෙයි ක්ෂණික කෝපේද. ඒ කියන්නේ සාමාන්‍ය ඉන්න කාලේ ලැබෙන නීති තමයි චේතනාව කියන එක කර්මයේ වෙන චේතනාව. ඒ වෙලාවේ අම්මා බේර ගන්න කොහොම හරි මරන්න ඕනේ ගහන්න ඕනේ මේක මරුණා කමන්නේ නැහැ කියන චේතනාවෙන්නේ අම්මා බේර ගන්න හරි පහර දුන්නේනේ. එතකොට ඒ වෙලාවේ ඉතින් අපිට හරියට මේ චේතනාව හරියටම මයින්න බෑ. හැබැයි ඉතින් ඒ චේතනාව තුල බොහෝ වෙලාවට මම කතා කරපු දේවල් මට දැනෙච්ච දේවල් මම අහපු ප්‍රශ්නත් එක්ක මට දැනෙච්ච දේත් එක්ක ඒක වෙන්න තියෙන ඉඩකඩ වැඩි කර්ම විපාකේ. හංග දැන් අර වහන්සේ සඳහන් කළා මේ දැන් සමහරු මේ නිසාම යම් ආකාරයකට බෝධි පූජා, කිරිපිඩු පූජා ඒ වගේ දේවල් සිදු කරනවායි කියලා ඇතැම් වෙලාවට Tamanට යම් පිනක් රැස් කරගන්නට තිබෙන දැන් ඔය ග්‍රහචාරයේ බැලුවත් ජ්‍යොතිෂ වේදිකම් වුණත් ඒ වගේ තත්ත්වයන් තුළට යොමු කරන අවස්ථාවලින් පින රැස් කරනවා කියන කාරණේ. දැන් මේවා සමහරු Tamanගේ ජීවිතය පිළිබඳ බයක් ඇති කරගෙන Tamanට වාසියක් ලබා ගැනීම අපේක්ෂාවෙන්මනේ කරන්නේ. බෝධි පූජාව තිබ්බත් Tamanට තියෙන ග්‍රහඵල නැති කරගන්න. එහෙම නැත්නම් Tamanට තියෙන බාධක දුරු කරගන්න. එහෙම නැත්නම් කිරිපිඩු පූජාවක් කළත් Tamanට තියෙන යම් දෝෂයක් තියෙනවා ඒක නැති කරගන්න. එතකොට මේ අපේක්ෂාවත් එක්ක පින වෙනස් වෙන හැකියාවක් තියනවාද නැත්නම් කර්මයේ විපාකයේ වෙනස් වීමේ හැකියාවක් තිබෙනවාද නැත්නම් සමහරු බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදායම සිහිපත් කළ බෝධි පූජා තියෙනවා. ඔව් එතකොට පින වැඩි.
කියන්නේ බෝධීන් වහන්සේට පූජාවක් තියෙනකොට බෝධි පූජාවක නියම අර්ථය දැනගෙන කර්මඵල විශ්වාසයෙන් පින් කරනකොට මේ බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙච්ච බෝධීන් වහන්සේට බුදුහාමුදුරු හා සමානයි කියන චේතනාවෙන් නම් බෝධි පූජාව තියන්නේ. එතන ප්‍රබල පිනක් රැස් වෙනවා. හැබැයි බෝධීන් වහන්සේටමයි පූජා තියන්නේ මේ බුදුහාමුදුරන් වැඩ හිටියා කියන එක දන්නවා. හැබැයි චේතනාව තියෙන්නේ ප්‍රබලව මතුවෙන්නේ තමන්ගේ මේ ප්‍රශ්න ටික අපල කරදර කියලා කියනවා. කියන නිසා සමහරලාට බෝධි පූජා ටිකක් තියන්න කියපු නිසා එනවා. ඒ තුලත් පින රැස් වෙනවා. හැබැයි අරතරම් ප්‍රබල පිනක් නෑ. ඒ කරන කෙනා එතකොට සීලයක් රැක ගන්න ඕන. ප්‍රබලවම මේකේ ආනිසංස හරියටම ලැබෙන්නේ සීලයක් තුලම තමයි. එහෙම නැතුව දැන් අපි කියමු මේ පිරිත් කියනවා. එතකොට දැන් මේ පිරිතේ තියෙන්නේ තමා තුළ ඇති කරගන්න ඕනේ ගුණ ධර්මනේ. දැන් සමහරු පිරිත් කියන්න දැන් ගෙදරක පිරිතක් කියවනවා කියමු. සමහරු හිතනවා මේක සිල්වත් ස්වාමීන් වහන්සේලා පිරිත් කියවොත් තමයි හරි. මොකද මිනිස්සු හිතනවනේ අපි මේ පිරිත් කියන්න සිල්වත් හාමුදුරුවෝ හොයා ගන්න ඕනේ. එතකොට මේ හාමුදුරුවන්ගේ සීලේ හිතනවා ඉතින් උන්වහන්සේලා සිල්වත් ඇවිල්ලා උන්වහන්සේලා අනේ හොඳට තුන්යම් රාත්‍රියම පිරිත් කියනවා උන්වහන්සේලාට පින තියෙයි. තමන් එතකොට පාටියල් ඇති කරගන්න. පිරිත් අහන මිනිස්සු පිරිත් අහන්නෙත් නැත්නම් ඒ මිනිස්සුන්ට සීලෙකුත් නැත්නම් ඒ මිනිස්සු එළියේ පාටි දානවා ඇවිදිනවා සමහර හොඳ හතර ගාතේ දාලා නැදී පිරිත් අහනයි නැහැ. එතකොට ඉතින් මේ අනේ හාමුදුරුවන්ට පිරිත් මණ්ඩපේට මයික් එකට ඒවට පින්න වෙන කවුරුත් නැහැ සමහරලාවට. ඒ නිසා මේවා ප්‍රතිඵල ලබන්න නම් තමන් ඒ ගුණ තුල පිහිටන්න ඕනේ. මේ මහා මංගල සූත්‍රය අද කතා කරපු ගාථාවේ අර්ථය මේක අත්ත සම්මා පණීදීච. තමාව යහපත් කරගන්න, තමාව දමනය කරගන්න. ඒක කරගන්න බැයි නම් තමා තුල මේවා පිහිට ගන්න බැයි නම් ඉතින් තමන්ට මේවා ප්‍රතිඵල ලබන්න බැරි වෙනවා. එහෙමයි. ඒ නිසා අපි කරන දේ හරියටම පැහැදිලිව කරන්න ඕන. ඔව් ඒත් එක්ක වරුණ තව විශේෂ කාරණයක් සිහිපත් කරන් තියෙනවා. ඒ තමයි ජනවාරි 20 වෙනිදා. විශේෂ පින්කමෙන් මොකද මම මේක කියන්නේ වරුණ මේ වැඩසටහන අහන ඕස්ට්‍රේලියාවේ.